ව්‍යවහාරික වර්ෂයෙන් 2000 වසරේ ඔක්තෝබර් මාස 7 වන දින පැවති දහවන භාවනා වැඩසටහනේ දවල් වරුවේදී දේශනා කරන ලද සම්මා දිට්ඨි සූත්‍රය. සාදු කියන්න කවුරුත් නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. අද අපි ඉගෙන ගන්නේ සම්මා දිට්ඨි සූත්‍රය. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් එක්මේ කියන්නේ. ඔව් යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ඇති ආකල්පය සම්මා දිට්ඨිය. ඒ කියන්නේ තවදුරටත් අපි කියනවා නම් ජීවිතේ යථාර්ථේ කරා යන්න වමනා තේරුම් ගැනීම සම්මා දිට්ඨිය. වැරදි තේරුම් ගැනීම මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරම්භය නිවන් මඟට පැමිණෙන කෙනාට ආරම්භයම මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැත්තම් කිසි දෙයක් නැහැ. සම්මා දිට්ඨියට මුල් වෙන්නේ මොකක්ද? අර උදේ කියපුවා. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන හතර. දැන් ඒ තුලින් සම්මා දිට්ඨිය ඇති වුණාට පස්සේ ඒ සම්මා දිට්ඨිය මොන ආකාරයෙන් ඇති කරගන්නට පුළුවන්ද කියලා මේ දේශනේ තියෙනවා. සම්මා දිට්ඨිය හරියට පිළිහිටියොත් මොකද වෙන්නේ? එයා ආර්ය මාර්ගයට පැමිණෙනවා. එතන ඉඳලා එයා මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. මේ දේශනාවේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේ දේශනාව කරන වෙලාවේදී සවැත් නුවර කොහෙද? ජේතවනාරාමේ. මේ දේශනාව කළේ හැබැයි බුදුරජාණන් වහන්සේ නෙවෙයි. කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත හාමුදුරුවෝ ගැන බුදුරජාණන් වහන්සේ දරුව ආකල්පේ මොකක්ද? ඔව් නුවණින් අග්‍ර කෙනා. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. සේයතාපි භික්ඛවේ සාරිපුත්තෝ ජනිත්ති. සාරිපුත්ත හාමුදුරුවෝ හරියට අම්මා වගේ කියලා තියෙනවා. සෝතාපට්ටි ඵලේ විනීති. සියලු දෙනාවම සෝවාන් ඵලයට පත් කරවන්න පුහුණු කරවනවලු. සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රඥාවෙන් අග්‍රයිනේ. සාරිපුත්ත හාමුදුරුවෝ අම්මා වගේ සෝතාපට්ටි ඵලේ විනීති. සෝවාන් වෙන්න උවමනා කරන ඔක්කොම දේවල් කියලා දෙනවා. අම්මලා මොකද කරන්නේ?
දරුවෝ බිහි කරනවා. අම්මා කියන්නේ එතකොට. එතකොට මේ ශාසනික දරුවෝ බිහි කරවන්නේ කවුද? සරියුත් හාමුදුරුවෝ. මුගලන් හාමුදුරන්ට තියෙනවා මොග්ගල්ලාන හාමුදුරු කවුරු වගේද? සේතාවි බික්කේ මොග්ගල්ලානෝ ජාතස්ස ආපාදේත. කිරියම්මා වගේ. කිරියම්මා මොකද කරන්නේ? දරුවව පෝෂණය කරනවා. ඒ වගේ තමයි සමාධියයි ඒ ටික අල්ලගන්න මුගලන් හාමුදුරු කියා දෙනවා. ඔය නිසායි ඔය ස්වාමින් වහන්සේලා දෙනමට අගතනතුරු ලැබුණේ. බලන්න ඉතින් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා නේ. ඉතින් මේ සාරිපුත්ත හාමුදුරුවෝ සම්මාදිට්ඨිය ගැන මේ භික්ෂුන් වහන්සේලාට කියා දෙන්නයි මේ සූදානම. මේ සාරිපුත්ත හාමුදුරුවෝ භික්ෂුන්ගෙන් අහනවා සම්මාදිට්ඨි ආවුසු මුච්චති. ආයුෂ්මතුන් වහන්සේ සම්මාදිට්ඨිය කියලා කියනවා. මොකක්ද මේ සම්මාදිට්ඨිය? කොපමණ කාරණයකින්ද ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිය ඇති කෙනෙක් බවට පත් වෙන්නේ? ඒකේ තේරුම යථාර්ථයේ තේරුම් ගත්ත කෙනෙක් බවට ආර්ය ශ්‍රාවකයා පත් වෙන්නේ කොපමණ කාරණයකින්ද කියලා අහනවා. උජුගතාස දිට්ඨි එයාගේ ඒ තීරුම් ගැනීම මනාකොට තීරුම් ගැනීම ඍජු බවට පත් වෙන්නේ කොපමණ කාරණයකින්ද? ඍජු බවට පත් වෙනවා කියන්නේ? ඔව් එයා අතරමං වෙන්නේ නැහැ. හරියාකාර ලෙස දන්න කෙනෙක් බවට පත් වෙන්නේ කොපමණ කාරණයකින්ද? ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ඔන්න මම උදේ කියපු කාරණයක් ආය හම්බ වුණා. මොකද්ද? සද්ධර්මයේ කෙරෙහි අවබෝධයකින් යුතු පැහැදීමකින් යුක්ත වුණා කියන්නේ කොපමණ කාරණයකින්ද? ආගතෝ ීමං සද්ධම්මන්ති. මේ බුද්ධ ශාසනයට ඇතුළු වුණා කියන්නේ කොපමණ කාරණයකින්ද කියලා අහනවා. ඒකේ සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ එහෙනම් යාගේ දෘෂ්ටිය ඍජු වුණා. ධර්මයේහි නොසෙල්වෙන පැහැදීම ඇති වුණා. ශාසනයට ඇතුල් වුණා. බුද්ධ ශාසනයට ඇතුල් වුණා කියන කාරණේ තමයි මේ කියන්නේ. එවනම් බුද්ධ ශාසනයට ඇතුළු වෙන්න උපකාර වන දේ මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති කරගන්නකම් ශාසනයට ඇතුල් වෙන්නේ. ඉතින් මේකේ තියෙන ලස්සනට එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ අපි දුර ඉඳලා හරි එන්න කැමතියි. ඔය කියාපු කාරණේ විස්තර වශයෙන් දැනගන්නට. ඔය කියාපු කාරණේ තේරුම දැනගන්න අපි දුර ඉඳලා උනත් එන්නට කැමතියි. ඒ නිසා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ ඕක අපට කියා දෙනසේක්වා. මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඕක මතක තියාගන්නවා කියලා කිව්වා. සරියුත් හාමුදුරුවෝ එහෙනම් පින්වත් ආයුෂ්මතුන් වහන්සේ හොඳට අහගෙන ඉන්න කියලා මේ ස්වාමීන් වහන්සේලාට කියලා දුන්නා. යම් කල්ලික ආර්ය ශ්‍රාවකයා මෙතන තියෙනවා ආර්ය ශ්‍රාවකය කියලා වචනයක්. ආර්ය ශ්‍රාවක කියන්නේ මොකද? ආර්ය ශ්‍රාවකෙක් වෙන්න කරුණු තුනක් ඕනේ. අන්න ඒක ලියා ගන්න. අරියම් පාලි වචන ලියා ගන්න ඉස්සෙල්ලා. අරියාණං දස්සාවි. අරියාණං දස්සාවි. මම කලින් කියලා තියෙනව නේ මේක. ඔව් අරියාණං දස්සාවි කියන්නේ ආර්යයන්ගේ දර්ශනයෙන් යුතු. මොකක්ද ආර්ය දර්ශනය කියන්නේ? ධර්මයේ දකින. ආර්ය ධම්මස්ස කෝවිදෝ. ඒ කියන්නේ ආර්ය ධර්මයේහි දක්ෂ වූ ආර්ය ධම්මස්ස කෝවිදෝ.
ආර්ය ධර්මයේහි දක්ෂ වූ ආර්ය ධම්මේ සුවිනීතෝ. ඒ කිව්වේ ආර්ය ධර්මයේහි මනාකොට හික්මෙන. ඔන්න ඔය ලක්ෂණ එනකට යා නිකන් කෙනෙක් නෙමෙයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්. ශ්‍රුතවත් කිව්වේ ඔව් ධර්මයේ අසා තියෙන දරා තිබෙන අනුගමනය කරමින් සිටින කියන එකයි ඒකේ තේරුම ශ්‍රුතවත්. දෙවනි පාළි වචනේ අරිය ධම්මස්ස කෝවිදෝ. කෝවිදෝ කෝ යන්න වියන්න දෝ යන්න. කෝවිදෝ කෝවිද කියන්නේ දක්ෂ කියන එක. තුන්වෙනි එක අරිය ධම්මස්ස අරිය ධම්මේ සුවිනීතෝ. ආර්ය ශ්‍රාවකයා. එතකොට තමයි යා දන්න කෙනෙක් බවට පත් වෙන්නේ ධර්මයෙන්. යම් කලක ආර්ය ශ්‍රාවකයා අකුසලයන් හඳුන ගන්නවා මනාකොට දැන ගන්නවා අකුසලයේ. ඒ අකුසල මූලයක් මනාකොට දැන ගන්නවා. කුසලයක් මනාකොට දැන ගන්නවා. කුසල මූලයක් මනාකොට දැන ගන්නවා. මෙපමණකින් ආර්ය ශ්‍රාවකයාට සම්මා දිට්ඨිය ඇති කෙනා කියලා කියන්න පුළුවන්. එයාගේ දෘෂ්ටිය ඍජුයි කියලා කියන්නත් පුළුවන්. එයා ධර්මයේ කිරී හොඳට පැහැදිච්ච කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. මේ ශාසනයට ඇතුළු වෙච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඒක සාරිපුත්ත හාමුදුරුවෝ විස්තර කරනවා. අකුසල ඔන්න අකුසල දැන් කුසල අකුසල දන්නේ නැහැ හුඟක් අය නේ. දැන් බලන්න සද්ධර්මයෙන් තමයි කියා දෙන්නේ. දැන් ආගමේ පවුල්වල ගත්තොත් එහෙම ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටික ආගම් අදහන අය ඒ අය ඔන්න නත්තලට මරනවා. වැඩිපුර ඒගොල්ලෝ කන්නාස මොනවද? ඔව් ඒගොල්ලෝ කියන්නේ ඒවට දුවන පුහුල් කියලා. එතකොට මේ මරනවා. ඔය දුවන පුහුල් අල්ලලා මරනවා. මරණකට ඉතින් අනිත්‍ය කියන අනේ පව්. කීයකට මොකද කියන්නේ? මොන පව්ද? මේවා මවලා තියෙන්නේ දෙයියෝ මේවා මවලා තින්නේ අපට කන්න. ඉතින් අනිත්‍ය ඔක්කොම සල්ලි ගෙවනවා. මේ මොකද්ද? කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. අකුසලයේ බව දන්නවද ඒගොල්ලෝ? අන්න දැක්කද? අසෘතවා පුතජන කියන්නේ ඒකයි. ධර්මය අහලා නැති පුතජන කෙනා. ශ්‍රද්ධාවත් ආර්ය ශ්‍රාවකයා ඒක දන්නවා. ඔන්න දැක්කද වෙනස? බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒකට මුල් වෙන කාරණා තුනක් තියෙනවා. ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් තමයි ප්‍රාණඝාතය කියන අකුසලේ වෙන්නේ. ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය නැමැති අකුසල මූලේ නැත්තම් ප්‍රාණඝාතය කියන අකුසලේ වෙන්නේ නැහැ. දැකද අකුසලයක් දන්නවා ශ්‍රාවකයා ඒ අකුසලයට මුල් වෙන කාරණේ දන්නවා. ඊළඟට අදින්නාදානය සොරකමත් අකුසලයක්. සොරකම කරන්න නම් එක්ක ලෝභෙ මුල් වෙන්න ඕනේ. එක්ක ද්වේෂයක් මුල් වෙන්න ඕනේ. එක්ක මෝහය මුල් වෙන්න ඕනේ. නැත්නම් සොරකම කරන්න බෑ. ඊළඟට කාමේසු මිච්ඡාචාරා අකුසලං. කාමයේ වර්ධව හැසිරෙන්න මුල් වෙන්නේ එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. බොරු කියන්න මුල් වෙන්නේ එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. කේලාම් කියන්න මුල් වෙන්නේ එක්ක ලෝභය, එහෙම නැත්නම් ද්වේෂය, එහෙම නැත්නම් මෝහය. පරුසවචන කියන්න මුල් වෙන්නේ එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එහෙම නැත්නම් මෝහය. සම්පප්පලාප කියන්න මුල් වෙන්නේ මේ ලෝභ, ද්වේෂ, මෝහ.
අවිජ්ජා කියලා වචනයක් තියෙනවා. අවිජ්ජා කියන්නේ අනුන්ගේ දේට හිත බැඳෙන ස්වභාවය. ආසාව. මේක ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නිසා. ව්‍යාපාදයේ ඇති වෙන්නේ තරහ ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නිසා. මිච්ඡා දිට්ඨි ඇති වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. දැන් මෙතන කිව්වා අකුසල 10ක්. ප්‍රාණඝාත, සොරකම, කාමවර්ධ හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරස වචන කීම, හිස් වචන කීම, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. මේ අකුසල 10ම කරුණු තුනක් නිසා හටගන්නේ මොනවද? ලෝභ, දෝෂ, මෝහ. මේ කාරණේ මනාකොට තමා තුලින් තේරුම් ගත්තනම් යා තේරුම් ගන්න තියෙන මොනවද? හේතු ඵල. අකුසලයයි අකුසලේ හේතුවයි. එතකොට යා තේරුම් ගත්ත අකුසලයයි අකුසලේ හේතුවයි. අකුසලයේ මොකද්ද? මේ කියපු දස අකුසල. හේතුව මොනවද? ලෝභ, දෝෂ, මෝහ. එයා එතනින් නවතින්නේ නැහැ. එයා ඒක තේරුම් ගත්තා නම් ඊළඟ එකක් තේරුම් ගන්නවා. මොකද්ද? කුසලයයි කුසල මූලයයි. කුසලයේ තමයි ප්‍රාණඝාතයෙන් වැළකීලා සියලු සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් වාසය කිරීම. කුසලය. ඊළඟට කුසලයේ තමයි සොරකමෙන් වැළකීලා සොරකමෙන් දුර වෙච්ච හිතෙන් පිරිසිදු ජීවිතයක් ගෙවීම. තුන්වෙනි කුසලයේ තමයි කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීච්ච පිරිසිදු ජීවිතයක් ගෙවීම. හතරවෙනි කුසලයේ තමයි බොරු කියන්නේ නැහැ. සමහර ජීවිත ගත්තොත් එයා බොරු කියන්නේත් නැත්තම්, කේලම් කියන්නේත් නැත්තම්, පරසවචන කියන්නේත් නැත්තම්, සම්පප්පලාප කියන්නේත් නැත්තම්. එයාට කියන්න දෙයක් නැහැ. එහෙම අයත් ඉන්නවනේ. එයා ওই ටිකෙන් වැළකුණොත් කතා කරන්න දෙයක් නැහැ එයාට. දැන් මේක කියන්නේ බොරුවෙන් වැළකිනා විතර නෙමෙයි. එයා මොකද කරන්නේ? සත්‍ය ගලපලා කතා කරන, කාලවාදී, සුදුසු කාලයට කතා කරන, භූතවාදී, සැබෑ වූ දේවල් කතා කරන, වටිනා දේ තෝරා බේරාගෙන කතා කරන කෙනෙක්. බොරුවෙන් වැළකින කෙනා. ඊළඟට කේලම් කීමෙන් වළකිනවා. ඒ කිව්වේ එයා අඳුන ගන්නවනේ කේලම් කියන්නේ මොකද්ද කියලා. මොනවද කේලම් කියන්නේ? කේලම බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්වා දෙනවා. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා. එතකොට බෙදෙන්නේ මෙතනයි එතනයි බෙදෙනවා. මෙතනින් අහගෙන ගිහිල්ලා එතන කියනවා. එතනයි මෙතනයි බෙදෙනවා. මේක තමයි කේලම. හොඳට බලන්න එහෙම නෙමෙයි වෙලා තින්නේ කියලා. කේලම කියන්නේ ඒක. සමගි විච්ඡය බෙදිලා යනවා. කේලම් කීමෙන් වැළකින එක්කෙනා මොකද කරන්නේ? බින්දිච්ඡය සමගි කරනවා. සමගිය අනුසස් කියනවා. සමගිය පිණිස කතා කරනවා. කේලමින් වැළකිනවා. පරුස වචනින් වැළකිච්ච කෙනා හැමතිස්සෙම යහපත් වැදගත් විදියට වචන පාවිච්චි කරනවා කියනවා. හිස් වචන කියන්නේ මොනවද? මේ ඔක්කොගෙම වළකින්න පුළුවන් පෙන්ලා තියෙන බුදුරජාණන් වහන්සේ කරුණු කීයක් තියෙනවද මොන කතා කියලා දේවට කියන්නේ? දෙතිස් කතා. දෙතිස් කතා කියන්නේ මොනවද? මොනවද? මොනවද වැඩකට නැති ඒවා? ඔන්න ආගන්න. දැන් කොච්චර අමාරුද දෙතිස් කතා වලින් වැළකීලා ඉන්න නම් ලීසි නෑ. මල් ගැන කතා කිරීම. අඳුම් පැළඳුම් ගැන කතා කිරීම. යාන වාහන ගැන කතා කිරීම. කාන්තාව ගැන කතා කිරීම. යුද්ධ ගැන කතා කිරීම. රජවරු ගැන කතා කිරීම. හොරු ගැන කතා කිරීම. හොල්මන් ගැන කතා කිරීම. ලෝක විනාශ ගැන කතා කිරීම. මේ වගේ ගොඩක් තියෙනවා පෙන්නලා. රජුන් ගැන මේ කතා ටික නැවැත්තුවොත් ඉතුරු වෙනවා
නෑ මේ කතා වැළකුණ හොඳම ටික ඉතුරු වෙනවා. මොනවද? දස කතා. සීලේ ගැන කතා කිරීම. සමාධිය ගැන කතා කිරීම. පඤ්ඤා ගැන කතා කිරීම. විමුක්තිය ගැන කතා කිරීම. විමුක්ති ඥාන දර්ශනය ගැන කතා කිරීම. වීරිය ගැන කතා කිරීම. අතහැරීම ගැන කතා කිරීම. සතර දුකින් මිදීම ගැන කතා කිරීම මේවා ටික ඉතුරු වෙනවා. එතකොට බලන්න අපිට ඒව කතා කරන්න හම්බෙන්නේ මාසෙට එක දවසයි. ඒත් ඉතින් මේ වගේ ඒවා තමයි. විවේක ලැබිච්ච ගමන් ආයෙ වැටෙන්නේ අර පරණ කතාවට. කොච්චර අමාරුද නේ? එතකොට කුසලයේ අකුසලයේ හුඟක් අය මේව දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ නෑ නේ අපි වැරදි කරන්නේ අනේ අපිට ඕනේ නෑ වුණා. දන්නෙත් නෑ. කුසලී දන්නෙත් නෑ. අකුසලී දන්නෙත් නෑ. ඉතින් මේකේ කුසල අකුසල තෝරන කෙනා ඒෙන් වැළකීලා ඊට පස්සේ අනබිජ්ජා කියන්නේ අනුන්ගේ සම්පත් වලට අලුම් කරන්නේ නැතුව තමන්ට ලැබිච්ච දෙකෙන් සන්තෝෂ වෙලා ඉන්න එක. අව්‍යාපාද කියන්නේ තරහ පෝෂණය කර ඉන්නේ නැතුව ඒක අතැල්ල දාලා සිටීම. ඒ බඳු කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. මේ ඔක්කොම කතා කරන්නේ මොකද්ද? කුසලයේ මේ නිකන් එතකොට පැහැදිලිව පේනවා මේ සම්මාදිට්ඨි කියන වචනේ ඔස්සේ මේ ඔක්කොම කියන්නේ. ඒතර සම්මාදිට්ඨි කියන්නේ ලීසි එකක් නෙමෙයි. දැන් අපි සම්මාදිට්ඨි කියන ඇහුවොත් එimhe කියන්නේ හරි දැක්ම. හරි දැක්ම කියන. ඉතින් මොකක්ද කියලා අහපුවම තෝරගන්න බෑ. එක්ක යහපත් දැක්ම කියනවා. එහෙම නෙමෙයි. මේක හොඳට තේරුම් ගත යුතු. දැන් මේ සම්මාදිට්ඨිය නෙමෙයි කියන්නේ. සම්මාදිට්ඨිය තියෙන කෙනා දකින්නවා ඒකට හේතු වෙන කාරණේ. කුසලයේ. දැන් මේ ඔක්කොම මේ කොටස කිව්වේ කුසල්නේ. මේ කුසල් වලට හේතුව මොකක්ද? අලෝභ, අදෝස, අමෝහ. අලෝභ කිව්වේ කරුණාමය. කියන්නේ මේ ලෝභ නැතිකම. පරිත්‍යාගශීලී බව තියෙනවා, ලෝභ නැතිකම තියෙනවා. එතකොට ආදේශ කිව්වේ කරුණාමයිත්වයේ තියෙනවා, අමෝහ කිව්වේ අවබෝධ ඥානෙ තියෙනවා. මෙයා මොකක් තියෙන කෙනෙක්ද? සම්මා දිට්ඨිය තියෙන කෙනා. ඔන්න එහෙනම් බලාගන්න තමන් ගැන දැන් තමන්ට සම්මා දිට්ඨිය තියෙනවද කියලා මේ කාරණේ හොයාගත හැකියි. මොකද්ද? එක්ක දැන් බලන්න ඉස්සලා කිව්වා අකුසල ඊළඟට අකුසල මූල. ඔය කාරණේ දැනගන්න ඕන. කුසල මුල්. ඔය කාරණේ දැනගන්නට ඕනේ. ඔය කාරණේ මේ විදිහට දැනගැනීමෙන් යා ශාසනයට අයිති කෙනෙක්, ආර්ය මාර්ගයට පැමිණිච්ච කෙනෙක්, සම්මා දිට්ඨි නිමිති ආර්ය මාර්ගාංගයේ තියෙන කෙනෙක්. දැන් Tamanට තියෙනවා නම් සන්තෝෂ වෙන්නට ඕනේ. මට තියෙනවා එක කියලා. නැත්තම් මොකද කරන්න ඕනේ? නැත්තම් මං කොහොම හරි මේ සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා කියලා සිත පිහිටුවා ගන්න ඕනේ. ඒක තිබුණොත් එයාට දැන් ඔය කියපු සම්මා දිට්ඨිය තිබුණොත් මේක තියෙනවා එයා රහත් වෙනවමයි කියලා. මේ ආකාරයට අකුසල දන්නවා නම්, මේ ආකාරයට අකුසල මුල හඳුනනවා නම්, මේ ආකාරයට කුසලයේ දන්නවා නම්, මේ ආකාරයට කුසල මුල හඳුනනවා නම් එයා සියලුම රාග අනුසය දුරු කළා, පටිඝ අනුසය දුරු කළා, මම මගේ ආත්මය කියන මාන්නේ නැති කළා, අවිද්‍යාව ප්‍රහාණය කළා, විද්‍යාව උපදවාගෙන ඊතා ඉක්මනින් සසර දුකින් මිදෙනවා කියලා තියෙනවා. දැන් බලන්න සසර දුකින් මිදෙන්න ඕන කරන දේ දැක්කද? අකුසල් දන්නවය, අකුසලයට මුල් වෙන දේත් දන්නවා. කුසල් දන්නවය, කුසලයට මුල් වෙන දේත් දන්නවා. දැන් මේ තුල යාට පිළිලා තියෙන මොනවද? සද්ධා. අර උදේ කියපුවා. විරිය තියෙන නිසා අකුසලයට එන්න දෙන්නේ නැහැ. අඳුරනවා, අකුසලෙත් අඳුරනවා, මුලත් අඳුරනවා. ඒ වීරියෙන් කුසලෙත් අඳුරනවා, කුසලයේ මුලත් අඳුරනවා. ඒක ඇති කර වීරිය කරනවා. අකුසලයේ ප්‍රහාණයට, කුසලයේ උත්පාදනයට. සති තියෙනවා මේ කාරණේදී. සමාධි තියෙනවා, ප්‍රඥා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම ටික තියෙනවා.
ඔන්නේ ආර්ය ශ්‍රාවකයා තමයි සංසාරයෙන් අත මිදෙන්නේ කවදා හරි. කවදා හරි කියන්නේ කොයි වෙලාවෙ හරි යා මිදෙනවනේ මෙවැනි සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනෙක් පමණයි. සම්මාදිට්ඨිය ඇති කරගත්තු නැති කෙනෙකුට බෑ. දැන් මේ ධර්මයේ අහලා නැතුව මේ ධර්මයේ දන්නේ නැතුව යමෙක් කියනවා නම් අනේ මම මාර්ගඵල ලැබුවා කියලා ඒ කියන්නේ යා මුලා වෙච්ච කාරණයක් මිසක් ඇත්තක් නෙවෙයි. යම් කිසි කෙනෙක් කිව්වොත් මේ මගේ ළඟට ඉන්න මාර්ගඵල දෙන්නම් කියලා. අන්නන්න යමල් අන්න හරිය මාර්ගඵල දෙනවා කියලා යනවා කියමු අපි අහනවා. ධර්මයේ ආපු එක්කනට මොකද වෙන්නේ? එයා දන්නවා කුසලෙත් දන්නවා අකුසලෙත් දන්නවා. ඊළඟට කුසල මූලෙත් දන්නවා අකුසල මූලෙත් දන්නවා. සම්මාදිට්ඨිය තියෙනවා නම් එයා ධර්මයේ ඇටිට හඳුනනවා අධර්මයේ ඇටිට හඳුනනවා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ මේක විස්තර කළාම මේ ස්වාමීන් වහන්සේලාට හරි සන්තෝෂයි. ඒ ස්වාමීන් වහන්සේලා සාදු කියලා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා හරි සන්තෝෂෙන් කියනවා අනේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි ආයමත් ඔබ වහන්සේගෙන් තව කාරණයක් දැනගන්න කැමතියි. සම්මාදිට්ඨිය ඇති වෙන්න තව ක්‍රම නැද්ද කියලා අහුවා. තවත් තියෙනවද ක්‍රම සම්මාදිට්ඨිය ඇති වෙන්න? මේ ආර්ය ශ්‍රාවකයාගේ දෘෂ්ටි ඍජු වෙන්න ධර්මයේහි අවිච්ඡ ප්‍රසාදේ ඒ කියන්නේ මේ නොසෙල්වෙන පැහැදීම ඇති වෙන්නට මේ ශාසනයට ඇතුළු වෙන සම්මාදිට්ඨිය ඇති කරගන්න තව ක්‍රම තියෙනවද කියලා අහුවා. ආනකොට සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා පින්වත් ආයෂ්මතුන් වහන්සේ තවත් තියෙනවා ක්‍රම. තව ක්‍රමයක් තියෙනවා කියලා ඔන්න ඒ ක්‍රමය කියනවා. දැන් ඔන්න ඉස්සෙල්ලා කීප ක්‍රමයේ තුල සම්මාදිට්ඨිය තියෙන අය බලන්න දැන් මේ ක්‍රමයටත් තියෙනවද කියලා. මේක කියනවා ආයෂ්මතුන් වහන්සේ යම් කලක ආර්ය ශ්‍රාවකයා ආහාරය මනාකොට දැනගන්නවා. ආහාර හට ගන්නා හැටි දැනගන්නවා. ආහාර නිරුද්ධ වෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා දන්නවා. නිරුද්ධ වෙන ක්‍රමයක් දන්නවා. විපමණකින් සම්මාදිට්ඨිය ඇති වේ. විපමණකින් ඔහුගේ දෘෂ්ටිය ඍජු වේ. විපමණකින් ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම හටගනි. බුද්ධ ශාසනයට ඇතුළු වේ. ආහාරය කිව්වේ මොනවද? මොන ආහාරද මේ කිව්වේ? ඔව් සතර ආහාර. ආහාර වර්ග හතරකින් තමයි මේ භවපවත්ම පෝෂණය වෙන්නේ. මොනවද මේ හතර? පළවෙනි එක කබලින්කාර ආහාර. දෙවෙනි එක පස්ස ආහාර. තුන්වෙනි එක මනෝ සංචේතන ආහාර. හතරවෙනි එක විඥාන ආහාර. කබලින්කාර ආහාරය කියන්නේ අපි මේ හපල කරලා කන බොන දේවල්. මේවට තමයි කබලින්කාර ආහාරය කියන්නේ. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? භව පැවැත්ම පෝෂණය වෙනවද නැද්ද? පෝෂණය වෙනවා. කොහොමද වෙන්නේ? ආහාරයේ ඇහින් දැකලා ඇලෙන්නේ නැද්ද? ඇලෙනවා. කනින් අහලා ඇලෙන්නේ නැද්ද? නාසයෙන් ආග්‍රහණය කරලා ඇලෙන්නේ නැද්ද? දිවෙන් රස විඳලා ඇලෙන්නේ නැද්ද? ඒකේ පහස ලැබලා ඇලෙන්නේ නැද්ද? එහෙනම් මොකේද මේ ඇලෙන්නේ? පංච කාමයට. කබලින්කාර ආහාරේ පංච කාමයේම තියෙනවා. තේරුණාද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආහාරයෙන් එතකොට පෝෂණය වෙනවා ඇඟ විතරක් නෙවෙයි. වෙන මොකක්ද පෝෂණය වෙන්නේ? සංසාරිටත් ආහාර. කෑම දෙන එකට අපි ඇඟට විතර නෙමෙයි දෙන්නේ. එහෙනම් සංසාරිටත් එක්ක තමයි දෙන්නේ. එතකොට මේ බලන්න කොච්චර බුද්ධිය හසුරවන්න වෙලා තියෙනවද අපිට? මේක තේරුම් ගන්න. ඊළඟට මේක අවබෝධයකින් කරනවා නම්
එයාට තියෙන ආහාරය ප්‍රත්‍යවේක්ෂාව. අහලා තියෙනවද? ආහාර ප්‍රත්‍යවේක්ෂාව. මොකක්ද ආහාර ප්‍රත්‍යවේක්ෂාව? ඔව් මේ ආහාරය අනුභව කර තමන්ගේ හිතේ ඒක තියෙන්නට ඕනේ. මේක ආහාර අනුභව කරන්නේ ජීවත් වෙන්න. බඩගිනි නැති කරගන්න. අලුත් බඩගි පරණ වේදනාව නැති කරගන්න. අලුත් වේදනා නූපදවන්නට. මේකේ අරමුණ ඇඟපත හැඩ කරගන්නට නෙවෙයි කියලා ඒ තමන්ගේ හිත ඇතුලේ නිතර ඒක හිතෙන්නට ඕන. ලේසිද? ඈ? උත්සාහ කරන්න ඕනේ. ඊළඟට පස්ස ආහාර කිව්වේ ස්පර්ශය. ස්පර්ශය ගැන මම බොහෝ පැහැදිලි ලෙස කියලා තියෙනවා. ස්පර්ශය කියන වචනෙට සිංහල තේරුම කියලා තියෙනවා. මොකද්ද? එකතු වීම. මොනවද එකතු වෙන්නේ? ඇසයි කනයි නෑ. ඇසයි රූපයයි සිතයි. කනයි ශබ්දයයි සිතයි. නාසයයි ගන්ධ සුවඳයි සිතයි. දිවයි රසයයි සිතයි. කයයි පහසයි සිතයි. සිතයි සිතවිලි සිතයි. එතකොට මේක දැන් දන්නවා මේ පිරිස. ඕකට බුදුරජාණන් වහන්සේගේ උපමාව මොකද්ද? හැම ගහපු ගව දෙන්න වගේ. ගව දෙන්නක් හැම ගහලා අතාරිනවා. අනේ සනීප කියලා ඉඳීද ගව දෙන්න? නෑ දුවනවා. ඇයි දුවන්නේ? වේදනාවට. දුවලා ගිහින් වතුරට පැන්නොත් මොකද වෙන්නේ? වතුරේ ඉන්න සත්තු ටික මෙයාට කොටනවා. ඉතින් එයා ඒකෙන් බේරෙන්න ගොඩට ඇවිල්ලා ගහකට හේතුනොත් මොකද වෙන්නේ? ගහේ ඉන්න සත්තු මෙයාව කනවා. ඒකෙන් බේරෙන්න එලිමහනට આવත් මොකද වෙන්නේ? එලිමහනේ එහෙම යන චූටි චූටි සත්තු කනවා. මෑට ගැලවිල්ලක් තියනවාද? අන්න ඒ වගේ කියලා පෙන්වා දුන්නා ස්පර්ශය. ස්පර්ශෙත් එක්කම තියෙන ඊළඟ එක මොකද්ද? පස්සපච්චය විඳීම. මේක තමයි ආහාරය. ඒකත් ආහාරයක්. දැන් අපිට අනිත් පළවෙනි ආහාරය නම් තේරෙනවානේ. අයි අපි ඒක හදනවා, කපනවා, කොටනවා, රස විඳිනවා, ගිලිනවා ඔක්කොම තේරෙනවා. ස්පර්ශ ආහාර තේරෙනවද? ඒක නුවණම මෙහෙवला අල්ලන්න ඕනේ. මෙහෙම එකක් තියෙනවා කියලා. නැත්තම් දන්නෙත් නෑ. තෝරගන්නත් බෑ. ස්පර්ශ ආහාරය. ඒකෙන් පෝෂණය වෙන්නේ මොකද්ද? සැප වේදනාවට ඇලෙන එක. ඊළඟ ආහාරය මොකද්ද? මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතනාවටත් මම උපමාවක් අත්තිරාග සූත්‍රය මම මෙහි කිව්ව නේද? ඒකෙත් උපමාවක් දුන්නා. දැන් ඉතින් මතක නැතුව ඇති මම කියන්නම් එහෙනම්. මේ මනෝ සංචේතනාවට දීපු උපමාව තමයි ගිනි අඟුරු ගොඩකට මිනිසුන් හතර දෙනෙක් හතර පැත්තෙන් පුද්ගලයෙක් පල්ලගෙන බොහොම සනීපෙට ඉන්න කැමති මිනිස්සෙක් අල්ලගෙන ඇදගෙන යනවා ඒකට දාන්න. එයා කැමති වෙයිද? හා යමන් කියලා ඇයිද? එයා මොකද කරන්නේ? පුළුවන් තරම් දඟලනවා බේරෙන්න. අන්න ඒ වගේ බේරෙන්න දඟලනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ චේතනාව භවපවත්ම හදන හැටි දැක්කනා. චේතනාව තුළ භවපවත්ම සකස් වෙන හැටි දැක්කනම් අන්න ඒ විදිහට බේරෙන්න දඟලනවා කියලා තියෙනවා. එවනම් බලන්න මේ චේතනාව ආහාරයක් හැටියට තියෙන හැටි. සාමාන්‍යයෙන් ආහාර කියන වචනේ තේරුම මොකද? පෝෂණය වෙන කියන එක. පෝෂණය කරවන. දැන් පොඩි දරුවන්ට පොඩි කාලේ ඉඳලා අපි පෝෂණය වෙන්න නිකන්නේ. අපි ලෙඩ වෙනවා. තෝරගන්නිත් ආහාර පෝෂණයට නේද? ඒ වගේ මේ හැම දෙයකින්ම දැන් අපි දන්නේ ඒ ආහාර ගැන විතරයි. මොකද ස්පර්ශ ආහාරය. සංචේතන මනෝ සංචේතන ආහාරය. ඊළඟ ආහාරය මොකක්ද? විඥාන ආහාරය. ඒකෙන් මොකද කරන්නේ? විඥාණයෙන් පෝෂණය වෙවි යන්නේ මොකේදද? ඉපදින්න. ආයි උපදින්න තමයි සකස් කරලා දෙන්නේ. ඔය ආහාර හතරම එකට පවතින්නේ. උපදින්න තමයි සකස් කරලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ඇහි හටගන්න කනේ නාසයේ දිවේ කයේ සිතේ හටගන්න විඥාණය
හරියට මේ මොනවා වගේ කියලාද? උල් පාරවල් ගහනවා වගේ දකින්න කියලා තියෙනවා. විඥාන ආහාරය. ඒකේ තියෙන හොරෙක්ව අල්ලගෙන ගිහලා රජුරවන්ට පෙන්නුවාම රජුරෝ කියනවා මේකට ගහපන් උල් වලින් 100ක් කනපිය කියලා. එතකොට මොකද කරන්නේ? ආයිනවා. මතකයි නේද? මතක නෑ තාම. තව ටිකක් කියන්නම් මම. එතකොට දවල් වෙලා අහනවා රජුරෝ කෝ අර හොරා ඉන්නවද? ඉන්නවා කියනවා. මලාද? නැtei කියනවා. එහෙනම් තව 100ක් කනපිය කියනවා. ඊට පස්සේ දැන් උල් කීයකින් යනවද? උල් පාර 200ක්. රැයට රජුරවන්ට මතක් වෙනවා. රජුරෝ රැය අහනවා කෝ අර හොරා තාමත් ඉන්නවයි කියනවා. මලාද? නැtei කියනවා. ආයමත් යනපන් කියන 100කින්. දැන් කීයද? අන්නේ විදියටයි මේ විඥානීය ක්‍රියාකාරීත්වය බලන්න කියලා තියෙන්නේ. අපිට පේන්නේ එහෙමද? අපිට පේන්නේ කොහොමද? මම කියලා. අපිට පේන්න ඕනේ කොහොමද? අන්න ඔය වගේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මනෝ සංචේතනාවෙන් පෝෂණය වෙන්නේ තණ්හාව. විඥානාහාරයෙන් පෝෂණය වෙන්නේ නාම රූප. දැන් මේ කොහෙන් ගත්තත් මේ කබලින්කාර ආහාර, පස්සාහාර, මනෝ සංචේතනාහාර, විඥානාහාර කියන මේ ආහාර හතර කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්ද? මතක නම් කියයි. අතිරාග සූත්‍රය මම කියා දුන්නා. ඒක මතක නම් කියයි. දැක්කද දැන් මම ධර්මයේ අහපු කෙනෙක්. ඒ වගේ මම ධර්මයේ මතක තියාගෙන ඉන්න කෙනෙක්. ඒකයි ඕනේ. ආහාර හතර කුමක් ප්‍රත්‍යයෙන්ද හටගෙන තියෙන්නේ? එහෙනම් මතක තියාගන්න තණ්හාපච්චය. තෘෂ්ණාව නිසායි මේ ආහාර හතරම පවතින්නේ. තෘෂ්ණාව නැති කළොත් මේ ආහාර හතරම නැති වෙනවා. සම්මාදිට්ඨිය ඇති කරගන්න අමාරු වෙයිද? නෑ. අපි යෝනිසෝ නුවණින් මෙනෙහි දැන් මේ කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මය අහනවා. දැන් ඔන්න බාහිර දේ ලැබෙනවා. දැන් ඕනේ මොකද්ද? අභ්‍යන්තර දේ ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරේ මේක අල්ලගෙන නුවණින් මෙනෙහි කර ඒක අවබෝධ කරන්නට ඕන. තණ්හාව හට ගැනීමෙන් ආහාර හතරම හටගන්නවා. එහෙනම් ආහාර හතර නිරුද්ධ වෙන්න ඕනේ මොකක් නිරුද්ධ වීමෙන්ද? තණ්හාව නිරුද්ධ වෙච්ච ගමන් පෝෂණය ලබන්න දෙන්නේ නැහැ. පහන දැල් වෙන්නේ තෙලුයි වැටෙන නිසා නම් අපි පහන් සිලත් අඳුන ගන්නවා මනාකොට ඒක දැල් වෙන්න ඕන කරන දේවලුත් අඳුන ගන්නවා. එහෙනම් අපි දන්නවා මේ පහන් සිල දැල් වෙන්නේ තෙලුයි වැටෙන නිසා. තෙලුයි වැටෙන්නේ නැති වුනහම පහන් සිල නැතු වෙනවා. අන්නේ විදිහට මේ ආහාරය කියන එක පවතින්නේ තණ්හාව නිසා. තණ්හාව දුරු කිරීමෙන් ආහාර හතර නැති වෙලා යනවා. තණ්හාව දුරු කිරීමේ මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන මොකක්ද තියනවද? නැහැ. ඔය විදිහට ශ්‍රාවකයා දැනගත්තොත් ආහාර හට ගැනීම, ආහාර නිරුද්ධ වීමේ මඟ. එයාට සම්මාදිට්ඨිය තියෙනවා. අර ක්‍රමේ කලින් කියාපු ක්‍රමේද ලීසි මේ ක්‍රමේද? කලින් එක ලීසි වගේ නේ. මේක ටිකක් අමාරුද? කමන්නේ අපි උත්සාහ කරමු. එතකොට මේ ක්‍රමයට බැලුවත් බලන්න තියෙන්නේ මොකද්ද? හේතු සහ ඵල. ඉතින් එහෙම ගත්තත් එයා අවබෝධ කරනවා මේ ධර්මයේ ඍජු මාර්ගයට බැස ගන්නවා ශාසනයට අයිති. එහෙනම් බලමු ඊළඟට සාරිපුත්ත සාදු කියලා ඒ ස්වාමීන් වහන්සේලා මේක අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා සාරිපුත්ත හාමුදුරන්ට කියනවා අනේ පින්වත් ස්වාමීන් වහන්සේ තවත් ක්‍රමයක් කියලා දෙන්න. බලමු මේ ක්‍රමෙත් අපි අල්ලගන්න පුළුවන්ද කියලා නේ. දැන් ඔන්න අපි මම දැන් ක්‍රම කීයක් කිව්වද? දෙකෙන් දැන් ක්‍රම කීයක් අල්ලගත්තද? එකක්වත් නැද්ද? පළවෙනි කැල්ලුවද? ඊළඟට මේක බලන්න තුන්වෙනි ක්‍රමය. මේක පුළුවන් වෙයි. පින්වත් ආශ්මුතුන් වහන්සේ
යම් කලෙක ආර්ය ශ්‍රාවකයා දුක දැන ගන්නවා. දුක අවබෝධ කරනවා. ඒ වගේම දුකට හේතු වෙච්ච කාරණයක් අවබෝධ කරනවා. දුක නැති කිරීමත් අවබෝධ කරනවා. දුක නැති කරන්න මාර්ගයත් අවබෝධ කරනවා. දැන් දුක ගැන දන්නවන්නේ නේ. මොනවද දුක? ඉපදීම, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්, දුම්නස්, උපායාස, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රීති ප්‍රයෝග ඕවා. කෙටියෙන් කිව්වොත් පංච උපාදාන ස්කන්ධ දුකයි. දැන් බලන්න ආහාරවල කියවපු ආහාර හතර කියන්නේ. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනුසංචිතන ආහාර, විඥාන ආහාර. පස්ස ආහාර හැදිලා තියෙන්නේ මොනවෙන්ද? නෑ කබලින්කාර ආහාර. සතර මා ධාතුන්. එතකොට මොන ස්කන්ධයේද? රූප ස්කන්ධය. එතකොට පස්ස ආහාරේ පස්ස. ඒකෙන් හැදෙන්නේ වේදනා ස්කන්ධය. එතකොට කුමක් පච්චයද පස්ස? නාම සලආයතන පච්චය පස්සෝ. ඊළඟට කිව්ව මනෝ සංචේතනාව. චේතනාව. ඒක පස්ස පච්චය. ඊළඟට විඥානේ නාම රූප පච්චය. ඒත් කතා කළේ දුක නේද? ඒ කතා කළේ දුක්ඛාරය සත්‍ය. ආහාර කියන වචනෙත් එක්ක කෙනෙකුට අමාරු වගේ තේරුණාට කතා කළේ මොකද්ද? දුක ගැන. දැන් මෙතනත් වෙන ක්‍රමයකින් කතා කරනවා. ඒ කතා කරන්නේ දුක ගැන. එතකොට ආර්ය ශ්‍රාවකයා දැනගන්නවා මෙන්න මේකයි අවබෝධ කරගන්න තියෙන දුක කියලා දුක ගැන දැනගන්නවා. දැන් අපි ඔය කියන්නේ ඇස අනිත්‍යයි, දුකයි, විපරිණාමයි, මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා අපි භාවනාවෙන් කරන්නේ. අපි කියනවා නම් ස්කන්ධ වශයෙන් වැදුවත් කියන්නේ රූපය අතීතේ නිරුද්ධ වෙච්ච රූපේ, අනාගතේ හට නොගත්තු රූපේ, වර්තමානයේ හටගත්තුවා. මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි එක. මේ කියන්නේ මොකක්ද අපි? දුක ගැන. මේ කියන්නේ දුක ගැන. ඉතින් ඔන්නේ දුක ආර්ය සත්‍යයක් හැටියට යා දැනගන්නවා. මේක දැනගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඊළඟට මේ දුක හටගන්නේ මේ කාරණේ නිසා කියලා දැනගන්නවා. මොකද්ද දුක හටගන්න කාරණේ? තණ්හාව. තණ්හාවේ ස්වභාවය මොකද්ද? තණ්හාව හොඳට මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙම ධම්මචක්ක සූත්‍රේ පාඩම්ද මේ කට්ටියට? ධම්මචක්ක සූත්‍රේ පාඩම්ද? පාඩම් අය ඉන්නවා. පාඩම් අය ඉන්නවනම් සන්තෝෂ වෙන්න. මම බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනේ දන්නවා කියලා. එක එක්කෙනා බැනපුවා නිඳා කරපු අංකොම් පාඩම් දේවා. අසවල් අවුරුද්දේ අසවල් දිනෙත් එක්ක වෙලාවත් එක්ක කියයි. අසවල් අවුරුද්දේ අසවල් දැසි මම අසවල් තැන හිටියා අසවල් දේ කිව්වා. අසවල් විදියටයි කිව්වේ. දිනෙත් පකවානුත් එක්ක පාඩම් නේද ඒවා? මේවත් ඒවා ඉවන පාඩම් කරගෙන වැඩක් නැහැ. මේවා පාඩම් කරගත යුතුයි. මේකේ තියෙනවා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්ති නිසයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පාඩම් තියෙන්න ඕනේ. එතකොට ඒක තේරුම් ගන්න අවස්ථාව ලැබෙන්නේ. එතකොට ඒකේ තියෙනවා කොහොමද? තණ්හාවේ ස්වභාවය මොකක්ද? ඒකේ තියෙනවා පෝනෝ භවිකා ආයමත් භවයේ සකස් කළා දෙන නන්දි රාග සහගතා ආස්වාදයෙන් ඇලෙන తත්‍ර తත්‍රා විනන්දිනී ඒතන ඇලෙන කාමයට ගියාම කාමයේ ඇලෙනවා, රූපෙට ගියාම රූපය ඇලෙනවා, අරූපෙට ගියාම අරූපය ඇලෙනවා. ඒකයි මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ. දැන් අපි ඇලිලා නැන්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට. ඇලිලා දැන් හිත දිහා බලනකොට ඒවන්නේ තියෙන්නේ. එළ මොකද තියෙනවද? ඒකේ නිදහස් වෙන්න නම් හරි අමාරුයි. දමනය කරගෙන සමාධියක් අල්ල ගන්න ඕනේ. එතකොට ඒක ඇලෙනවා. එහෙමනේ තියෙන්නේ.
ඉතින් මේ තණ්හාව තමයි දුක හදලා දෙන කාරණේ. කොච්චර නිර්වුල් වෙනවද බලන්න අපි. සම්මා දිට්ඨිය තුලින්. දැන් දුක හදලා දෙන්නේ ওই කාරණේ නම් අපිට ඕනේ දැන් දුකෙන් නිදහස් වෙන්න. මොකද කරන්න ඕනේ? ඒ තණ්හාව නැති කළා දාන්න ඕනේ. ඒක මකලා දාන්න ඕනේ. ඒකට මොකද්ද කරන්න තියෙන්නේ? ඔව් හේතුව තණ්හාවනේ. ඒක නැති කරන්න ඕනේ. කොහොමද? මොකද්ද ඒක සඳහා තියෙන වැඩපිළිවෙල මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සමත විදර්ශනා. එහෙම නැත්නම් සීල, සමාධි, ප්‍රඥා. මේවා තියෙන්නේ. මේ එකකවත් දේශනා කළා නෑ අදිෂ්ඨානෙන් කරන්න පුළුවන් කියලා. මේ ඔක්කොම තියෙන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලකින් කරන්න. තුන්ගත්තු ගමන් ඔන්නේ යාට තියෙනවා. මොකක්ද තියෙන්නේ? සම්මා දිට්ඨිය තියෙනවා. එයා ධර්මයේ තේරුම් ගන්න කෙනෙක්. බොහෝම පැහැදිච්ච කෙනෙක් සද්ධර්මයේ ගැන. එයා මේ ශාසනයට ඇතුළු වෙච්ච කෙනෙක්. මෙයාට ශාසනයට ඇතුළු වෙන්න බැරිද? පුළුවන්. අහලා තියෙන එක්තරා අවස්ථාවක ගල් 500ක් ගියා කාන්තාරේ. ඒ ඇයිට පාර වැරදුනා. කැම බීමත් හිඟ වුණා. නෑ. ඊට පස්සේ මොකද වුනේ? මේ ඒගොල්ලන් ඉදිරියේ දෙවි කෙනෙක් පෙනී හිටියා. පෙනී හිටලා කිව්වා මං උදව් කරන්නම්. හැබැයි මට පින් ඕන. මට පින් දෙන්න මං උදව් කරන්නම්. කොහොමද පින් දෙන්නේ? ඕගොල්ලන්ගේ කණ්ඩායමේ ඉන්නවා කිව්වා බාබර්. බාබර් දන්නවද? ඔව් බාබර් මේ බුදුහාමුදුරගේ ශ්‍රාවකෙක් කිව්වා. ආර්ය ශ්‍රාවකෙක් කිව්වා. තෙරුවන් සරණ ගියේ මාර්ගඵලලාභී ශ්‍රාවකෙක්. එයාට දාන ටිකක් දීලා මට අනුමෝදන් කරන්න කිව්වා. එතකොට බලන්න ඒ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයව දෙවියෝ දැක්කා. එහෙනම් දෙවියන් බලාපොරොත්තු වෙනවා එයාට දාන ටිකක් දුන්නාම ලබා ගන්න පින. දැන් එහෙමනම් මේ පින්වතුන් හරියට ධර්මයේ හැසිරෙනවා නම් දෙවිවරු උඩින් ඉඳලා බලයි අරයත් දැන් තා ටික කාලෙකින් මෙහෙට එයි. අන්න අසවලත් මෙහෙට එයි. එහෙම කියනවා ඇති. නේද? ධර්මයේ හැසිරෙන්නේ නැත්තම් ඔය ගෙයි මුළු වලින් පෙරේතය තමයි බලන් ඉන්නේ. ඔය අපේ දුරට තමයි ඔයත් එහෙම කියනවා ඇති. ධර්මයේ හැසිරෙන කෙනාට ඒක වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? එයා අයිති මොකේද? බුද්ධ ශාසනයට. ඒක දෙවිවරු පව දන්නවා. දැන් දැක්කද අර කාන්තාරික අතරමං වෙච්ච කියලා දෙවියන් අඳුනගත්තනේ මෙයා අසවලා කියලා. මෙයා අසවලා කියලා අඳුනගත්තා. එයා නිසා මේ කට්ටියට උදව් කරන්න ආවේ. ඔන්න ධර්මයේ හැසිරීම වටිනාකම. ඉතින් අනිත්‍ය කොච්චර දෙවියන්ට කිව්වත් යැත්තා ලැබෙයිද? නෑ අරයා මුකුත් කරපෙක් කෙනෙක් නෙමෙයි. එතකොට බලන්න තිරුවන් සරණ ගිහිල්ලා ධර්මයේ හැසිරුණාට පස්සේ දෙවියෝ ඇයි Taman තුළ වැඩෙන්නේ මොකද්ද? දිව්‍යත්වයයි මරණිමත් සුගතිය වැඩෙන්න නම් ඒ කර්ම මේ හැදෙන්න බෑ. නේද? අන්න ඒකයි ඒක වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනන මේ සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය ගැන ඇති කරගත්තොත් යත් මේ රාග දේශ මොහ ප්‍රහාණය කරලා නිවන අවබෝධ කරගන්නවාමයි කියලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ මොකක් කරන්නද? සම්මා දිට්ඨිය ඇති කරගන්න. දැන් ඉතින් ඇති වෙලා තියෙනුනේ දැන් සෑහෙන කාලයක්. දැන් මේ බණ පටන් ගන්න සෑහෙන කාලයක් නෙනේ. දැන් සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. තාම නැද්ද? ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ ආයෙ භික්ෂුන් වහන්සේලා සාදු සාදු කියලා අනුමෝදන් වුණාම වෙලා ඒගොල්ලෝ ආයෙත් අහනවා. අනේ පින්වත් ස්වාමීන් වහන්සේ තව ක්‍රමයක් නැද්ද කියලා. ආහනකට කියනවා තියෙනවා තව ක්‍රමයක්. ඒ තමයි ඒ ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකේ යම් කලක ජරා මරණ දැනගන්නවද?
ජරා මරණ හටගන්න හේතු වෙච්ච කාරණේ දැනගන්නවද? ජරා මරණ නිරුද්ධ කිරීම දැනගන්නවද? ජරා මරණ නිරුද්ධ කිරීමේ මාර්ගය දැනගන්නවද? ඒ කරුණෙන් එයා මොන දිට්ඨියද? සම්මා දිට්ඨිය ඇති කෙනෙක් වෙයි. දැන් මෙයයි දන්නවද ඒක? දන්නේ නැද්ද? ජරා මරණ දේවමෙවිලටදයිද? දේවමෙවිලටදයිද ජරා මරණ? නෑ. එහෙනම් ඉබේ හටගත්ත එකක්ද? නෑ. තමාගේ කැමැත්තෙන්ද? නෑ. මොකද්ද ජරා මරණය කියන්නේ? ඔව් ජරාවටපත් වෙලා මැරිලා යන්නේ ඒක. මරණයත් මේකේ බොහොම ලස්සනට පෙන්වනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ මරණය කියලා පෙන්වන්නේම දැන් මරණයටපත් වෙන්නේ මිනිස්සු. ඒකමයි. මේක දන්නේ නැති අය කියනවා හැමතිස්සෙම අහලා නැද්ද ඔය ක්‍රිෂ්ණමූර්තිගේ පොත් පෙරම තියෙන හැමතිස්සෙම මැරෙනවා. හැමතිස්සෙම ක්ෂණික මරණ කියලා වචනේ. ඔව් මේ ධර්මයේ ඒක පෙන්නලා නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ කොහොමද මරණය? පෙන්නන්නේ ඒ සත්වයින්ගේ ඒ සත්ත්ව නිකායන්ගෙන් චුත වීම මරණය හැටියට. චුතවන බව, බිඳී යාම, අතුරුදන් වීම, කලුරිය කිරීම, ස්කන්ධයන් බිඳී යාම මරණ. ඉතින් මේ ජරා මරණ වලට හේතුව මොකක්ද? මොකක්ද හේතුව? ඉපදීම. ඉපදීම නිසා ජරා මරණ තියෙන්නේ. ජරා මරණ නැති වෙන්න නම් එහෙනම් මොකද්ද නැති වෙන්න ඕනේ? ඉපදීම නැති වෙන්න ඕනේ. ඉපදීම අපි පිළිගන්නේ නැතුව ඉන්න ඕනේ. නමුත් අපේ ස්වභාවය ඉපදීම පිළිගන්න එකද නැති එකද? පිළිගන්න එක. මිනිස්සු මරණ එකට නම් අපි දුක් වෙනවා අනේ අපෝයි කියනවා. ඉපදෙන එකට අම්මී ලස්සන කියලා පිළිගන්නවා. නමුත් එයා තමයි අර තත්ත්වයටපත් වෙන්නේ. රෝග පීඩා වලින් දෙයකට අනේ මේව දකින්නවත් ලැබෙන්න එපා කියනවා. ඉපදිච්ච නිසා යාට ඒක වෙන්නේ. ජරාවටපත් වෙනකොට අනේ සතරෙකුටත් මේ විදිහ වෙන්න එපා කියනවා. නමුත් යාම මැරිලා ආයෙ උපදින එකට අනේ පුංචි එකා කියලා ආයෙ සන්තෝෂෙන් පිළිගන්නවා. මේ පිළිගන්නේ මොකද්ද? ඉපදීම පිළිගන්නේ. මොකද්ද එතන පිළිඅරගෙන තියෙන්නේ? ජරා මරණ. මේ මිනිස්සු දුක් විඳින තාක් දුක් විඳින්නේ මේ ඉපදිච්ච නිසා නේද? ඉපදිච්ච නිසා. ඉපදීම නිසා ජරා මරණ තියෙන්නේ. ඉපදීම නැත්නම් ජරා මරණ නැහැ. ජරා මරණ නැති එතකොට ඉපදීම නැති කරන්න තියෙන මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්නේ ඒ ක්‍රමයට දැක්කත් එයා එතකොට එතන ඥානයක් තියෙන්නේ. ඥානයක්. මේක ආර්ය ශ්‍රාවකෙකුට තිබිය යුතු ඥානයක්. ඉපදීම දන්නවා නෑ ජරා මරණ දන්නවා. ජරා මරණ හටගත්තේ මොන කාරණේන්ද කියලා දන්නවා. ජරා මරණ නිරුද්ධ කරන්න දන්නවා. ජරා මරණ නිරුද්ධ කරන මාර්ගය දන්නවා. එතනත් හතරක් තියෙනවා නේ. හතරක් තියෙනවා. ඔය ආකාරයට දැනගත්තු ශ්‍රාවකයා එයාට සම්මා දිට්ඨිය තියෙනවා. එයාට ධර්මයේ කෙරේ පැහැදීම තියෙනවා. එයාට අවිච්ඡ ප්‍රසාදේ තියෙනවා. එයා බුද්ධ ශාසනයට අයිති කෙනෙක්. මේ වගේ දේශනාවල් කියනකොට තමයි මේ අන්‍යාගමිකයන් කෙරෙහි විශාල අනුකම්පාවක් ඇති වෙනවා. අනේ මේ මිනිසුන්ට මනුස්ස ජීවිතය ලැබිලා මේ ධර්මයේ දකින්න අවස්ථාව නෑ නේද කියලා. ඊළඟට නිකන් සෝඩ බෞද්ධයන්ට සෝඩ බෞද්ධයන් අනුකම්පාවක් ඇති වෙනවා. අනේ මේ සද්ධර්මයේ තියෙද්දි මේ නිකන් සෝඩ බෝතල් කඩ යනවා නේ කියලා. එහෙම ඇති වෙනවා. මේ සද්ධර්මයට දන්නවනේ සෝඩ බෞද්ධයන්. මේ සද්ධර්මයේ තියෙද්දිනේ මේම දෙයක් වෙන්නේ කියලා හරි අනුකම්පාවක් ඇති වෙනවා. අවබෝධ කරන්න පුළුවන් හැකියාව තියෙද්දි. ඉතින් මේ ස්වාමින් වහන්සේලා හරි සන්තෝෂ වෙනවා මේ සාරිපුත්ත හාමුදුරන්ගේ විස්තරය අහලා. මේ විදිහට දැනගත්තත් එයාට දුකින් නිදහස් වෙන්න පුළුවන්. දැන් බලන්න බුද්ධිමත් කෙනෙකුට නම් හොඳට තේරෙන දේවල් නෙමෙයි ඔක්කොම. ඊට පස්සේ සාදු සාදු කියලා ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වෙලා හිට සාරිපුත්ත හාමුදුරන්ගෙන් ආයෙමත් අහනවා ස්වාමීනි අපිට කියලා දෙන්න වෙන ක්‍රමයක් නැද්ද තව?
තව එකක් තියෙනවා කියනවා. මොකද්ද? ඉපදීම දැනගනි. ඉපදීමට හේතු වෙන කාරණයක් දැනගනි. ඉපදීම නැති කිරීමක් දැනගනි. ඉපදීම නැති කරන ක්‍රමයක් දැනගනි. ඉපදුනා කියන්නේ මොකද? මොකද ඉපදුනා කියන්නේ? මොනවද ලැබුණේ? ඇස කන නාසය දිව කය සිත ලැබුණා. ඔක දුකක්ද සැපක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ ලැබුණා. ඕකට තමයි ඉපදුනා කියන්නේ. දැන් බලන්න අපිට වෙන මොකද ලැබිලාද කියලා. හොඳට බලන්න හිතලා අපිට අහුවෙච්ච නැති මොකක් තියෙනවද කියලා. නෑ. ඇසයි කනයි නාසයයි දිවයි කයයි සිතයි. හත් වෙනි එකක් නෑ. ආයතන 6. පහ පංච පාදානස්කන්ධේ. ඕවා තමයි ලැබුණේ. ඉපදීම. ඕවා ලැබෙන ක්‍රම කීයක් තියෙනවද? කී ආකාරයකට උපදිනවද? 4 ආකාරයකට. කොහොමද? එක්ක පිටරයක් අස්සේ. එහෙම නැත්තම් මව කුසක් ඇතුලේ. එහෙම නැත්තම් තෙත් පරිසරයක. එහෙම නැත්තම් ඕපපාතිකව. ඔය කොහෙන් හරි ඉපදිනවා. කැමැති කොයි ක්‍රමයකටද? දැන් මොහොම කිව්වට බලන්න ඕනේ මරණාසන්න වෙන එකට. අපිට කැමැති වෙලා හරියන්නේ නැහැ. කියන්නේ මේ අකමැති වෙලා කරන්න දෙයක් නැහැ. හිතේ ස්වභාවය මොකද්ද? හේතුවක් නිසා ඇතිවෙච්ච ඵලය. අපි මම කියලා හිතාගෙන ඉන්න මට එපා කියනවා. මට එපා කියවට හරියනවද? ඇයි තමාගේ වසඟේ පවතින දෙයක්ද? නෑ. හේතුවක් නිසා පවතින දෙයක්. හේතුව නැති කරාම නැති වී යන එක. මේ හතරෙන් ඕනෑම ක්‍රමයකට උපදීම සිද්ධ වෙනවා. මේ උපදීම කුමන් නිසාද සිද්ධ වෙන්නේ? දෙවියන්ගේ කැමැත්තටද? නෑ. හරියට කියන්නට ඕනේ. භවය නිසා භවපච්චය ජාති. භවය නිසා සිද්ධ වෙන්නේ. භවය කියන වචනේ මම තෝරලා දීලා තියෙන්නේ. මොකද්ද භවය කියන්නේ? විපාක පිණිස කර්ම සකස් වීම. හැබැයි කිසිම වෙන පොතක නැහැ. මම මේ කියා දීපු එක. හොඳටම ලංකාව පුරාම මේක ලියාගෙන ඇවිදගෙන යන්න හැමතැනම අහගෙන යන්න. භවය කියන්නේ මොකද්ද කියලා? විපාක පිණිස කර්ම සකස් වීම. භවය. කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීම කාම භවය. රූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීම රූප භවය. අරූප ලෝකේ විපාක පිණිස කර්ම සකස් වීම අරූප භවය. මේ භවයේ තියෙන නිසා තමයි ඉපදීම සිද්ධ වෙන්නේ. භවයේ තමාගේ වශයෙන් පවතින එකක්ද? නෑ, අනාත්ම එකක්. භවයේ තියෙන්නේ මොකද්ද? ඒදී උපද්දලා දෙනවා. භවයේ තියෙන එක උපද්දලා දෙනවා. භවයේ විඳවන්න තියෙන්නේ කාම ලෝකෙට ඇවිල්ලා නම් කර්මෙ විඳවන්න තියෙන්නේ. අනේ මං අරූප ලෝකෙ උපදින්න ලැබේවා කිය ප්‍රාර්ථනා කරන උපදීද? හරියන්නේ නැහැ. කාම ලෝකෙ උපදින්නේ. ඒකයි කියන්නේ භවපච්චය. භවය නිසා ජාති ඉපදීම තියෙන්නේ. භවය නිසා නම් ඉපදීම තියෙන්නේ. ඉපදීම නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? භවය නැති කරන්න ඕනේ. භවය නැති කරන්න ඕනේ. භවය නැති කරන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සාරිපුත්ත හාමුදුරුවෝ වදාලා ඔන්න ඔය ක්‍රමයට දැනගත්තාම ශ්‍රාවකයා එයා සම්මා දිට්ඨිය ඇති කෙනෙක්. එයා ධර්මයේ කෙරෙහි හොඳට පැහැදිච්ච කෙනෙක්. එයා බුද්ධ ශාසනයට අයිති කෙනෙක්. එයාගේ දෘෂ්ටිය ඍජු වෙලා. එයා මේ දුක අවසන් කරන්න සමර්ථ කෙනෙක්. පුළුවන් එයාට දුකෙන් නිදහස් වෙන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වෙලා සාදු සාදු කියලා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ තවත් තියෙනවද ක්‍රම? සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රකාශ කළා. ඔව් තවත් තියෙනවා. මොකද්ද? භවයත් දැනගන්නවා. ඊළඟට
භවය හටගන්නේ මොන කාරණේන්ද කියලා ඒකත් දැනගන්නවා. භවය නැති කිරීමක් දැනගන්නවා. භවය නැති කරන මාර්ගයක් දැනගන්නවා. භවය දැන් මම කිව්වනේ භව තුනයි. කාම භව, රූප භව, අරූප භව. අරූප භව කියන්නේ අරූප ධානය ලැබුවාම ඇති වෙන සංස්කාරය. අරූප ලෝකයෙහි අරූප ධාතුවේ ඉපදීම පිණිස විපාක පිණිස කර්ම සකස් වීම අරූප භවය. රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම රූප භවය. කාම ලෝකේ කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම කාම භවය. කොහෙන් ගත්තත් කර්මය කියන එක හැම මොහොතෙම සකස් වෙනවා. කර්මය සකස් වෙන්නේ නැති වෙලාවක් තිබ්බනම් මොකද කරන්න තියෙන්නේ? කර්මය සකස් වෙන්නේ නැති වෙලාවක් තිබ්බනම් ඒ වෙලාවේ භවය සකස් වෙනවද? නෑනේ. එහෙම වෙලාවක් තිබ්බනම් පුතඥයටත් පුළුවන් නිවන් දකින්න. ඒ කොහොමද? කර්මය සකස් වෙන්නේ නැත්නම් කර්මය සකස් වෙන්නේ නැති වෙලාවට යා භවය තියෙනවද? භවය නැති වෙලාවක කල්ලල පොල් ඩෝල් ගහන්න තියෙන්නේ. භව නිරෝධ, ජාති නිරෝධ වෙනවද? කර්මය නැති වෙන වෙලාවක් බලලා ගැහුවා පොල් ඩෝල්. පුළුවන් ද කරන්න? බෑ. කර්මයෙන් නිදහස් වෙන්න එක ක්ෂණයක් නෑ. එක ක්ෂණයක් නෑ. කර්මයෙන් නිදහස් වෙච්ච. ඒ කියන්නේ හැමතිස්සෙම තියෙන්නේ භවය. විපාක පිණිස කර්මය ඇදී හැටි. ඒ නිසා එක ක්ෂණයක් නෑ. එක ක්ෂණයක් තිබ්බනම් වාසිය අපිට. එහෙනම් ඉතින් පුතඥයත් නිවන් දකින්න. ඔය ක්‍රමයට. කරන්න බෑ. ඒකයි ඒකේ තේරුම. හැමතිස්සෙම ධර්මතාවයක් තියෙන. විපාක පිණිස කර්ම සකස් වීමේ ධර්මතාවය. ඒ ධර්මතාවය තුල තමයි මේක සිද්ධ වෙන්නේ. ඒව අනාත්මයි. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඉතින් භවයේ තියෙන කුමක් පත්‍යද? උපාදාන පත්‍ය භව. උපාදාන කිව්වේ ග්‍රහණය වීම. දැඩි ලෙස මතක තියාගන්න මේක අපි බලන්නේ කර්තෘත්වයකින් බැහැර. ග්‍රහණය කර ගැනීම කිව්වොත් කර්තෘ කෙනෙක් ඉන්නවා. ඒකේ ධම්මට්ටි ධම්ම නියාමයක්. මේක ධර්ම නියාමයක්. නියාම ධර්මයක්. ඉතින් මේ උපාදාන කවුරුත් දන්න. උපාදාන කීයක් තියෙනවද? 4යි. මොනවද? කාම උපාදාන, භව දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ජීවිතේ මතක තියාගන්න වැඩිම අවධානය යොමු කරන්න මේ ධර්මයේ කිරීමේ කාරණයට. මොකද හේතුව ගෙවල් දොරවල් වල වැඩ කරන්න. නමුත් වැඩි අවධානයක් ධර්මයේ ඉගෙනීමට යොමු කරන්න. මරණ එකට ගෙවල් දොරවල් එන්නේ නැහැ. ඥාති හිත මිතුරන්ට ගෙදර දොරේ අනිත් ඥානදයන් හිතවතුන්ට අවධානය යොමු කළ යුතුයි. නමුත් මරණ එකට ඒගොල්ලෝ එන්නේත් නැහැ. ඊළඟට පොත්පත්වල තියෙන සල්ලි මිල මුදල් ගැන අවධානය යොමු කළ යුතුයි. ජීවත් වෙන්න බෑ නැත්තම්. නමුත් මරණ එකට ඒව එන්නේත් නැහැ. නමුත් ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඉතින් උපාදාන කිව කාමයට ග්‍රහණය වෙනවා. ග්‍රහණය වීම කාමයට තියෙනවා. ග්‍රහණය වීම දෘෂ්ටි වලට තියෙනවා. ග්‍රහණය වීම සීලම් ව්‍රත වලට තියෙනවා. ග්‍රහණය වීම අත්වාදයට තියෙනවා. උපාදාන සීලබ්බත උපාදාන ලංකාවේ මිනිසුන්ට නැද්ද? නැත්තේ කාටද? නැත්නම් නැත්තේ කාටද? ආර්ය ශ්‍රාවකයාට ධර්ම මාර්ගය ගිහිල්ලා සෝතාපන්න මාර්ගයේ ගිහිල්ලා ඵලයටපත් වෙච්ච කෙනාට නැත්තේ. අනිත් සියලු දිනාට ඒක තියෙනවා. මේක අන්තයට යනවා ඉන්දියාවේදී. මම දැකලා තියෙනනේ අධික සීතලෙ මේ හිමාලයේ ඉන්න මුදුනේ සුදියකට වලින් ජංගි ඇඳගෙන ඉන්න පුළුවන් ඇඳුමක් ඒක. සීදකාරයට. සුදියකට දන්නවනේ සුදියකට ඉන්න පුළුවන්ද? ඒ මොකද හේතුව?
මේ කාමේ නැති කරන්න හදන ඇඟට වද දීලා. ඔක කරන්න පුළුවන්ද? හිතේ කාමේ තියෙන මොකේ කියලාද? ඇඟේ කියලා. කාමේ තියෙන්නේ කොහෙද? සංකල්පයක් හිතේ තියෙන්නේ. හිතේ තියෙන එක. ඉතින් මේ වෘතයන්ට යන්නේ මොකද මේ? සම්මාදිට්ඨිය නැති නිසා. සම්මාදිට්ඨිය නැති නිසා. ඔය එක එක ආකාර ලංකාවෙත් ඉන්නවා එහෙම. එතකොට මේ කාම උපාදාන, ditthi උපාදාන කියන එනේන දෙයට වසඟ වෙනවා, රැවටෙනවා, දෘෂ්ටි. ඊළඟට අත්වාද මම මාගේ මට ඇති කියන ආකල්පය. ඕක තියෙනකම්ම විපාක පිණිස කර්ම සකස් වීම තියෙනවා, භවයේ තියෙනවා. භවයේ හැදෙනවා. ඕක හැදෙනකම්ම. ඕක හැදිලා නැවතිච්ච දවසට භවය හැදෙන්නේ නැහැ. එහෙනම් ඒක නවත්තන්න තියෙන ක්‍රමය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඒ සම්මා දිට්ඨිය. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ ඒක ප්‍රකාශ කළාම විසුණු වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා සාදු සාදු කියලා අනුමෝදන් වෙලා ආයෙ කියනවා අනේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ආයෙමත් තව ක්‍රමයක් කියලා දෙන්න. තව එකක් කියා දුන්නා. යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයා උපාදාන දැනගන්නවද? උපාදානයන් හටගන්නේ මොන හේතුවක් නිසා කියලා දැනගන්නවද? උපාදාන නිරුද්ධ කිරීම දැනගන්නවද? උපාදාන නිරුද්ධ කරන්න තියෙන මාර්ගය දැනගන්නවද? අන්න යාට සම්මාදිට්ඨිය තියෙනවා. උපාදාන දැන් දන්නවනේ. මං කියවන උපාදාන ටික මතකයි නේද? මොනවද ඒ? කාම උපාදාන. මතක නැති බව පේනවා මේ කට්ටියට. පළවෙනි උපාදානෙ මොකද්ද? කාම උපාදානෙ. දෙවෙනි එක මොකද්ද? ditthi උපාදානෙ. තුන්වෙනි එක මොකද්ද? සීලබ්බත උපාදාන. හතරවෙනි එක මොකද්ද? අත්වාද උපාදාන. මේවා මතක තියෙන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ සමුදයත්, ඒ කියන්නේ අවිජ්ජාපස්චය කොටසත්, ඒක නැති වෙන ආකාරය තනියම මේ විහාරේ හෙවණැල්ලේ වාඩි වෙලා තනියම උන්වහන්සේ කී හිටියා. ඒක සත්‍යයනා කරමින් හිටියා. භික්ෂුන් වහන්සේ නමක් ඊට පිටිපස්සේ බිත්තියට වැහිලා මේ වාඩි වෙලා අහගෙන හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා. පැත්ත හැල්ල බලනකොට මෙයා අහගෙන ඉන්නවා. මෙහෙ ඉන්න කියලා අඬ ගැහුවා. ඉතින් එයා ඇවිල්ලා බැන්දා. අහගෙනද හිටියේ කියලා ඇහුවා. අහගෙන ස්වාමීනි මං හිටියේ. එහෙනම් ඕක හොඳට පාඩම් කරගන්න කිව්වා. ඕක හොඳට පාඩම් කරගන්න කිව්වා. ඕක තමයි කෝ දුකෙන් නිදහස් වෙන්න තියෙන මඟ. මේ කියන්නේ පටිච්ච සමුප්පාද සතර සතිපට්ඨාන මොන කොටසද මේ කියන්නේ? ධම්මානුපස්සනා මේ කියන්නේ. ඉතින් උපාදාන ටික දැන් දන්නවනේ. උපාදාන හටගන්නේ කුමක් නිසාද? තණ්හාපච්චය උපාදාන. තණ්හාවේ කිව්වේ දැඩිව ග්‍රහණය වීම තමයි උපාදාන. තණ්හාවේ කිව්වේ මොකද්ද? ආසා කිරීමද ආසාව ඇතිවීමද? ආසාව කිරු කරොත් කරන කෙනෙක් ඉන්නවා. බැඳී යාමද? බැඳී යාම. ඇල්ම ඇතිවීම. ඔව් ලෝභය. ඇල්ම ඇතිවීම. අපට අර කරන කෙනෙක් හැටියට පේන්නේ මේක මොකක් නිසාද? මමනි කියන ආකල්ප නිසා. අපිට පේන්නේ බැලුවත් කරන කෙනෙක් ඉන්නවා. ධර්මතාවයක් හැටියට මේක දැක ගන්න ශක්තියක් නෑ අයියේ. ප්‍රඥාවමදි. ප්‍රඥාව දිනු කරන්න ඕනේ මේකේ ඒ ආකල්ප නැති වෙනකම්ම. අන්න ඒකයි කරන්න තියෙන්නේ. එතකොට ඒක තේරුම් ගන්න තණ්හාව. තණ්හාව කී ආකාරද? තණ්හාව ආකාර තුනයි. මොනවද? ඔව් ඒක කාමයට බැඳෙනවා. එහෙම නැත්නම්
භවයට බැඳෙනවා. එහෙම නැත්නම් විභවයට බැඳෙනවා කියන්නේ. එයා කැමති හිතයකය නැතුව යනවාට. හිතයකය නැති වෙනට අපි කැමති නැද්ද? ඈ? කැමතිද නැද්ද? හිතයකය නිසා මොකද්ද අපි විඳින්නේ? දුක විඳින්නේ. හිතයකය නැති වෙනට කැමති නැද්ද? කැමති. නමුත් ධර්මයේ තුලින් අපි දන්නවා ඒක නිකන් නැති කරන්න බැරි බව. අපි දන්නා ඒක හේතුවක් නිසා හටගත්තු නිසා නැති කරන්න පුළුවන්. ඒක සම්මා දිට්ඨිය. ඒක දන්නේ නැත්නම් මොකද යා කරන්නේ? හිතයකය නොදෙනී යන්න සමාධිය වඩනවා. එතකොට වැඩින්නේ මොන තණ්හාවද? විභව තණ්හාව. ඒක නිවන නෙවෙයි. හිතයකය අරමුණු නොවෙන්න සමාධිය වැඩුවාම එයාට වැඩින්නේ විභව තණ්හාව. හේතුව අවබෝධ කරගෙන ඵලෙ නැසීමේ ධර්මතාවයයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට එයා දකින්න තණ්හාවක්. ඊළඟට තණ්හාව නැති කළොත් උපාදාන තියෙනවද? උපාදාන නැහැ. තණ්හාව නැති කරන්න තියෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ ඒ ක්‍රමෙට ඊළඟ එකක් කියා දෙනවා. මොකද්ද? යම් කිසි කෙනෙක් තණ්හාව දැනගන්නවා. තණ්හාව ඇති කරන්න ඇති වෙන්නේ හේතු වෙච්ච කාරණේ දැනගන්නවා. තණ්හාව නිරුද්ධ කිරීමක් දැනගන්නවා. තණ්හාව නිරුද්ධ කිරීමේ මඟක් දැනගන්නවා. දැන් තණ්හාව අපි කිව්වා මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේක ක්‍රියාත්මකව පවතින කී ආකාරයකින්ද? 6 ආකාරයකට. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා 6 ආකාරයකට ක්‍රියාත්මක වෙන්නේ. තණ්හාව හටගන්නේ කුමන් නිසාද? විඳීම නිසා. විඳීම නැත්නම් තණ්හාව නැහැ. ඒ තණ්හාව නැති කරන්න තියෙන මඟ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ ඊළඟට ආයමත් පෙන්වා දෙනවා. සම්මාදිට්ඨිය ඊළඟ කොටස එයා වේදනා දැනගන්නවා. වේදනා හටගන්නේ මොන ආකාරයෙන්ද කියලා දැනගන්නවා. වේදනා නැති කිරීම දැනගන්නවා. වේදනා නැති කිරීමේ මඟ දැනගන්නවා. එතනත් 4. විදීම දන්නවා. මොනවද විදින්නේ? සැප දුක උපේක්ෂා. කොයිද හටගන්නේ? ආයතනවල. ඇස නිසා හටගන්නවා ස්පර්ශයේ වේදනා ස්පර්ශපච්චයන්නේ. ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. ඇසේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. කනේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. නාසයේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. දිවේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. කයේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. සිතේ ස්පර්ශයෙන් හටගන්නවා. මේ වේදනාවට මුල මොකද්ද? පස්සපච්චය. ස්පර්ශය නිසා විඳීම. ස්පර්ශය නැති කළාම විඳීම නැති වෙනවා. ස්පර්ශය නැති කරන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟ එක මොකද්ද? පස්ස කුමක් පච්චයද? සලායතන පච්චය. සලායතන කිව්වේ ඇස කන නාසය දිව කය සිත. මේක නිසා ස්පර්ශය තියෙන්නේ. එතකොට සලායතන කුමක් ප්‍රත්‍යයෙන්ද? නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප නැත්තම් ආයතන හයක් නැහැ. නැති කරන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය. නාම රූප කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. නාම රූප ඊළඟට නාම රූප දැනගන්නවා, නාම රූප සමුදය දැනගන්නවා, නාම රූප නිරෝධය දැනගන්නවා, නාම රූප නිරෝධ ගාමිනී මඟ දැනගන්නවා. නාම රූපේ කිව්වේ මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, මානසිකාර. වෙන නාම කියලා මොකුත් නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට රූප කිව්වේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූප. මේ දේශනාවල හැමතැනම පැහැදිලිව පෙන්වනවා ඒක. මේක කුමක් නිසා හටගන්න එකක්ද?
විඥානයේ ක්‍රියාකාරීත්වයෙන් අටගන්න එකක්. එහෙනම් මේක නිරුද්ධ කරන්න තියෙන්නේ විඥානයේ නැතිවීමෙන්. නැති කරන්න තියෙන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට විඥානය හටගන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? සංඛාරපත්‍ය විඥානං. සංඛාර කීයක් තියෙනවද? මෙතන ගන්නනි පටිච්චසමුපාදේ වෙනම සංඛාරයක්. ඒකේ කාය සංඛාර කියන මොනවටද? ආස්වාස ප්‍රස්වාස වලට. වචී සංඛාර කියන මොනවටද? විතක්ක ਵਿਚාර වලට. චිත්ත සංඛාර කියන මොනවටද? සංඥා වේදනා වලට. ඒ මොකද ආස්වාස ප්‍රස්වාස වලට කාය සංඛාර කියන්නේ? කයත් එක්ක බැඳිලා තියෙන නිසා. මොකද විතක්ක ਵਿਚාර වලට වචී සංඛාර කියන්නේ? වචනෙත් එක්ක බැඳිලා තියෙන නිසා. මොකද මේ සංඥා වේදනා වලට චිත්ත සංඛාරය කියන්නේ? සිතත් එක්ක බැඳිලා තියෙන නිසා. මේ ඔක්කොම කුමක් පත්‍යද? අවිජ්ජා පත්‍ය. ඔය කාරණේ විවාකාරයට දැනගත්තාම යා සම්මා දිට්ඨිය ඇති වෙනවා. අවිජ්ජා. එතකොට යා අවිජ්ජාව දැනගන්නවා. අවිජ්ජා කුමක් නිසාද අවිද්‍යාව හටගන්නේ? ඔන්න මේක විස්තර කරනවා. අවිද්‍යාව කුමක් නිසා හටගන්න එකක්ද? මේකේ තියෙන ඒ වචනේ. ඒක මතක තියාගන්න. එයා අවිද්‍යාවත් දැනගන්නවා, අවිද්‍යාවේ හේතුවක් දැනගන්නවා, අවිද්‍යාව නැති කිරීමත්, අවිද්‍යාව නැති කිරීමේ මාර්ගයත් දැනගන්නවා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? චතුරාර්ය සත්‍ය නොදැනීම. ඇයි ඒක උනේ එහෙම? ඔව්. ඒ අවිද්‍යාවනේ මොකක් නිසාද? කුමක් හට ගැනීමෙන්ද අවිද්‍යාව හටගන්නේ? අන්න මතක තියාගන්න. ආශ්‍රව. ආශ්‍රව. ආශ්‍රව නැත්තම් අවිද්‍යාව නැහැ. ආශ්‍රව නැති කරන්න මොකද්ද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. එතකොට මේ ආශ්‍රව කියන්නේ මොකක්ද? අර මං කලින් කියාපු එක. මොකද්ද දන්නවද? මං කියන්නේ මේක එක්තරා පිළිවෙලක 아무තු මැෂින් එකක් වගේ කියලා. කොපි දෙකක් එකපාර ගහනවා, එක කොපියක් අස්සට යනවා, ඊළඟ කොපිය එළියට යනවා. දැන් අපි කතා කරනවා කියන්නේ කොපියක් එළියට යනවා. ඊළඟට කතා කරන හැම වෙලාවෙම එක කොපියක් අස්සට යනවා. හිතනකට එක කොපියක් හිතෙනවා, අනිත් කොපිය යටට යනවා. කියනකට කරනකට ඒත් එක කොපියක් යනවා එළියට, එක කොපියක් ඇතුළට. ඇතුළට යන කොපි වලට මොකද වෙන්නේ? ගබඩා වෙනවා. ආයි වමනා වෙලාට පැක් කරලා දෙනවා. ආශ්‍රව ගැතියි. ඒ කොපි ගබඩාව ආශ්‍රව. ඇතුළේ තියෙන ගබඩා වෙලා. දැන් තේරෙනවද මේ කියන එක? ඔව්. මේ ගබඩා වෙලා තියෙනවා. අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ ගබඩා වෙලා තියෙන්නේ මොන කාලේ ඉඳලා එකවෙච්ච ආශ්‍රවද? ආශ්‍රව තුනයි තියෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ආශ්‍රව තුنين හරිම භයානකයි මේ ආශ්‍රව කියන්නේ. ආශ්‍රව කර්ම හරිම භයානකයි. ආශ්‍රව සමහර ආශ්‍රව තියෙනවා. ඒකෙන් කොයිද අර සමහර ආශ්‍රව තියෙනවා. ඒ කියන්නේ මේ හැදිලා තියෙනවා. තැම්පත් වෙලා ගබඩාවේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. ඒ ආශ්‍රව වලින් අරගෙන යනවා එයාව නිරේට. සමහර ආශ්‍රව වලින් අරගෙන යනවා එයාව තිරිසන් ලෝකෙට. සමහර ආශ්‍රව වලින් එයාව අරගෙන යනවා പ്രേත ලෝකෙට. සමහර ආශ්‍රව වලින් එයාව අරගෙන යනවා මිනිස් ලෝකෙට. සමහර ආශ්‍රව වලින් එයාව දිව්‍ය ලෝකෙට අරගෙන යනවා. බඹලුව අරගෙන යනවා. ආශ්‍රව වලින් කරන්නේ. ආශ්‍රව කර්ම ඔක්කොම එකට වැඩ කරන දේවල්. අරහත්ත්වයට පත් වුණාම තියෙන ඥානයක් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? ආසවක්ඛය ඥානය. ක්ෂය වෙනවා කියන්නේ මැකෙනවා, මකලා දානවා. මොනවද මකන්නේ? ආශ්‍රව මකනවා. ඒකට කියන කම්මක්ඛය ඥානය කියලා. කර්ම මකනවා. ඒ මකන්න මේවා ඉරේස් වෙලා යන්න නම් මොකක්ද වැඩෙන්න ඕනේ? සීල සමාධි ප්‍රඥා. ඒ තුන වැඩෙන්න තියෙන්නේ. ඒ තුන වැඩින්න නැතුව ඒක මැකෙන්නේ නැහැ. නමුත් සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච ගමන් එක ආශ්‍රව කොටසක් නැතු යනවා. මොනවද?
නිරේට රැගෙන යන ආශ්‍රව ටික මැකිලා යනවා. තිරිසන් ලෝකෙට රැගෙන යන ආශ්‍රව මැකිලා යනවා. പ്രേත ලෝකෙට රැගෙන යන ආශ්‍රව මැකිලා යනවා. අපායগামী ආශ්‍රව මැකිනවා. මැකුණාට පස්සේ මේ පිටපත් ටික නැහැ. කොපිය හැදෙන්නේ පිටපත නැහැ. කොපිය හැදෙන්නේ ඊට පස්සේ. තේරෙනවද කීපේ? දැන් අපි කොපි මැෂින් එකක් වගේ නම් හැම කොපියක්ම ASCII තියෙනවනේ. දැන් ඒ මැකිලා ගියාම මේ කොපි ටික ඉවරයි. එහෙම නැත්නම් කල්ප කෝටියක සිද්ධ වෙච්ච කොපියක් තියෙනවා මේක ASCII. ඒ කොපිය මොකද කරන්නේ? අපිට බැරි වෙලාව සිහි නැතුව යනවා. ඉදිරිපත් වෙලා ඒ කොපිය ආවොත් ඉස්සරහට මොකද වෙන්නේ? ගෙනියනවා. අපි දන්නවනේ සුළු දෙයකින් කොච්චර දුර ගෙනියනවද? අර කුෂ්ඨ දාපු ඉංගන්නගේ කතාව මම නිතර කියනවනේ. නනන කුෂ්ඨ දාපු ඉංගන්න ගැන කිව්වා. කුෂ්ඨ දාපු ඉංගන්න මිනිස්සයා කෑම හොයාගෙන ගියා. සෙනඟ පිරීලා ඉන්නවා. කෑම බෙදෙන තැනක් වෙන්නේ නැත කියලා ගියා. දැන් කෑම බෙදෙන තැනක්ද? නෑ, බණ කියන තැන. බැලුවා කවුද කියලා. බුදුරජාණන් වහන්සේ දහම් දේශනා. දැන් ඉතින් මට කෑමක් හොයන්න ඕනේ මෙහෙම කොනක වාඩි වෙලා ආපුවේකේ බණ ටිකක් අහලා යන්නට ඕනේ කියලා ඔන්න කොනකින් වාඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා එදා ධර්මය අවබෝධ කරන්නේ ඒ තැනැත්තා. ධර්මයේ දේශනා කළා සෝතාපන්න වුණා. එයා වැඩි දුර යන්න හම්බුන්නේ ගොනික් කනලා මල. භික්ෂුන් කෙලිම සුගතිය උපන්නා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කියව භාග්‍ය බුදුරජාණන් වහන්සේ මෙයා හරීම දුක්ඛිත ජීවිතයක් නේ ගෙව්වේ. හිඟන ජීවිතයක් නේ. කුෂ්ඨ හැදිච්ච. දැන් ඒකෙන් පේන්නේ නැද්ද? පින කියන එක ධර්ම අවබෝධ කරගෙන පින කියන එක රූපේ දිහා බලලා හොයන්න පුළුවන්ද? බෑ. නිරෝගීකම දිහා බලලා හොයන්න පුළුවන්ද? බෑ. සල්ලි දිහා බලලා හොයන්න පුළුවන්ද? ඒත් බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඔයාට ඕක සිද්ධ වුණේ මීට කලින් තගරසිකී කියන බුද්ධ ශූන්‍ය කාලයක තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න කාලේ ආ සිටුවරේ. ඔය අස්සකරත් යන වෙලාවේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. නිකන් වැරහැලි වගේ තියෙන සිවුරක් පොරවගෙන. ඉතින් මෙයා අර තරුණකමයි යාගේ හිතට ගත්ත කමයි දුර දෙක හිතන්නේ නැහනේ. සෙල්ලක්කාරකමයි එක්ක කටකටිච්ච කතාවක් කිව්වා. එක පාට යාදී බලනකො ආපෝ කවුද මේ වැරහැලි ඇඳගෙන යන කුෂ්ඨය? විහිළුවට කිව්වේ. මොකද උනේ? එක කොපියක් එළියට ගියා. ඔරිජිනල් කොපිය ඇතුළට ගියා. අනේකේ මම කිය මේක ෆොටෝකොපි මැෂින් එකක් වගේ කියලා. ඒ කොපිය මකා ගන්න බැරුව ගියා. අන්න එදා මැකුනේ. සෝතාපන්න වෙච්ච දවස. ආත්මව ගානක් ඉගන්නේ වැරහැලි ඇඳපු මිනිස්සෙක් කුෂ්ඨ රෝගී. අර කොපියේ පවර් එක තියෙනකන් හද දෙනවා. කොහොමද එතකොට? එතකොට දැන් මේ ආයත පේනවද මේ ආයගේ කොපි ගණන? පේනවද? එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේ කොපි හැදෙන මැෂින් එක කඩලා කුඩු පට්ටම් කරලා දාන එක. ඉතින් මේක කොහොම හරි කරන්න ඕනේ. අකමැති කියලා හරියන්නේ නැහැ. බෑ කියලා හරියන්නේ නැහැ. කොහොම හරි කරන්න ඕනේ. එදාට පස්සේ ඉවරයි. මම ඉඳලා හරියන්නේ නැහැ මේකට මේ ධර්මයේ ලැබෙන්න ඕනේ. ධර්මයේ ලැබුණාම ඒක කරන්න පුළුවන්. දැන් අපි මේ ජීවිතේ දුක් විඳින ඒවට කොහෙද කොපිය හැදලා තියෙන්නේ? සමහරට අපි දන්නේ නැහැ කල්ප ගානකට කලින් තමයි අපි කොපිය හදලා තියෙන්නේ. නමුත් අපිට සිද්ධ වෙන්නේ මොකද? අපි තව වළක්වන්න බෑ. කොපිය හැදෙනවා. අපි තී සංවර කර ඒ කොපිය කන්ට්‍රෝල් කරන්න ඕනේ. මේ වැරදි කොපිය හදාගන්න නැතුව. අවෝසි කර්මයෙන් වෙන්නේ මං කිව්වේ ඒකයි. දැන් ඔන්න සෝතාපන්න වුණොත් අපායগামী ආශ්‍රම නැහැ. අපායগামী කොපියේ කැඩිලා යනවා. ඒක තමයි අවෝසි. වෙන මොකක්ද අවෝසි වෙන්නේ තියෙන්නේ? හවුති අපායগামী කිව්වේ ඒකයි. නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ යන කොපිස් ටික ඔක්කොම මේකෙන් මැකිලා යනවා. එතකොට හරි. අඟුලිමාලට මොකද උනේ? අඟුලිමාල ඔක්කොම කොපි ටික මැකුණා. මතක නැද්ද පිරිනම් පෑවේ?
මැකිච්ච ගමන් ඉතින් අහෝසිනේ. දැන් පස්සේ තියන්නේ ඒ උත්තරමෙන් වහන්සේ ඒක මකා ගත්තා. දැන් අපි අපේ කොපි ටික මකා ගන්න එක දැන් තියෙන්නේ නේ. මේක කොච්චර බරපතලද නේ? මේක පුංචි ප්‍රශ්නයක් නෙමෙයි. මේක සුළු ගැටලුවක් නෙවෙයි. ජීවිතයක තියෙන. නොසලකා හැරිය හැකි අමතක කරලා දැමිය හැකි පුංචි ගැටලුවක් නෙවෙයි මේ. මේක තමයි ජීවිතයේ අතිශයින්ම බරපතල ගැටලුව. මේ නිසයි මේ කාරණේ විසඳන්න සාමාන්‍ය මිනිස්සුෙකුට බැරි. මේ ලෝක ධාතුවේම සාමාන්‍ය මිනිස්සුෙකුට මේ පසේ බුදු කෙනෙකුටත් මේක විසඳන්න බෑ අනුන්ගේ. අනිවාර්යයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ විය යුතුමයි මේ කාරණේ මේ විදිහට කියලා දෙන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඇති කරගත්තු යෝනිසෝ මනසිකාරින් අපි කියන්නේ. ඒ ධර්මෙ නොතිබුණා නම් කිසිම දවසක විසඳුමක් නැහැ. විසඳුමක් නැහැ. එච්චරටම බරපතල අතිශයින්ම භයානක ප්‍රශ්නයක් මේක. ආශ්‍රව තිබීම. තමන්ට ආදරේ නම්, තමන්ව රැකගන්න කැමති නම්, තමන් බය නම් දුකට, තමන්ට දුකින් නිදහස් වෙන්න ඕන තමා විසින් ඒක කරන්නට ඕන. අද අපිට සෑහෙන වෙලාව ගියා කමක් නැහැ. ධර්මය අපි තේරුම් ගමු. අපි දැන් වඩමු අපි. නෑ තව ටිකක් ගිලම්පස අරගෙන ඉවරලම භාවනා කොටස කරලා අවසන් කරමු. එතකොට මේකේ මනාකොට තේරුම් ගන්න මේ ධර්මය මේ ජීවිතයේ ඒකාන්තයෙන්ම පිළිසරණ වෙන එකක්. මේ විදිහට මේ සිතක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ ලෝක ධාතුවේ කිසිම විද්‍යාඥයෙකුට අල්ලන්න බෑ. මේකේ භෞතික මේ ලෝක කිසිම බටහිර ජාතික කෙනෙකුට මේක අහු වෙන්නේ නැහැ. මේ ලෝක යමෙක් අහු කරගත්තොත් මේ ධර්මය හදාරලාමයි. මේ ධර්මය ඉගෙනගෙනමයි වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ විදිහට යම් කෙනෙක් ධර්මයේ පුරුදු කරලා අවබෝධ කරගත්තොත් එයාට තියෙන මොන දිට්ඨියද? සම්මා දිට්ඨිය තියෙනවා. එයා නිර්වුල් වෙනවා. සම්මා දිට්ඨිය තියෙන කෙනා මොකද කරන්නේ? මේ තේරෙනවනේ. එයා විසඳුම කරා යනවා. ප්‍රශ්නේ දන්නවනම් තේරෙනවනම් විසඳුම කරා යනවාමයි. වළක්වන්න බෑ. ඇයි දන්නවනේ? තේරෙනවනේ යාට. තේරෙන්නේ නැත්නම් ඇදගෙන ගියත් බෑ හැරිලා යනවා. තේකිනාට පුළුවන්. තේරෙන්නේ නැති කෙනාට බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙච්ච කී දිනේ දේවදත්තගේ පැත්තට ගියාද? බුදුරජාණන් වහන්සේ පෙනිපෙන්නේ. ධර්මයේ කතා කර ධර්ම රාතන් වහන්සේලා පෙනිපෙන්නේ. කොටිම මේ දෘෂ්ටි වල හැටි බලන්න කෝකාලික කියලා හාඳුනනම දන්නවනේ. කෝකාලික කියලා හාඳුනනම සරියුත් මොගලන් දිනම කරේ හරි ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඇති වෙලා බුදුරජාණන් ඒතකොට බලන්න කොයිද ඇති වුනේ? සිතේ කොපි දෙකක් හැදුනා. එකක් ඔන්න ඇතුළට ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. දැන් මේ කොපියෙන් හදලා දුන්නා ඊළඟ එක. මොකක්ද? දේශ සහගත වචනය. දීලා කිව්වා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ සරියුත් මුගලන් දිනම කියන්නේ දුෂ්ට පාපී දිනමක් කිව්වා. බලන්න බුදු කෙනෙක් ඉස්සරහා. මේ අග්‍ර ශ්‍රාවක දිනම කෙරෙහි එවැනි වචන පාවිච්චි කරන තරම් නිර්භය වුණානේ. මේ දිනම සීලවන්තයි ගුණ සම්පන්නයි පිට පහදවා ගන්න සමාව ගන්න කිව්වා. නැගිට්ට ගස්සගෙන ගියා. කොපි කීයක් හැදුවද? අන්න වැඩේ. ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් එවලම ඉන්ස්ටන්ට් එවරිම රිසල්ට්. අන්තර ගිහලා ටිකක් වෙලා හිටියා මොකද උනේ? ගෙඩි දැම්මා. චූටි බිබිලි හැදුනා. මේ බිබිලි ලොකු වෙලා බෙලි ගෙඩි වගේ වුණා. ඒත් අර දෘෂ්ටියෙම ඉන්නවා. බලන්න මේ අවිද්‍යාවේ භයානකකම දෘෂ්ටිවල. මෙයාට ඇලුම් කරපු මෙයාත් එක්ක සංසාර යාලුකම් පවත්වපු තුදු කියලා බ්‍රහ්මෙක් හිටියා බඹලොව. දැන් බඹලොවටත් මේ පස්සේ ගියා දැක්කද මේ ලෝ ජීවිත සිද්ධ බ්‍රහ්ම ලෝකෙත් දැක්කා. ඒ බ්‍රහ්ම රාජයෙක් ඇවිල්ලා මෙයාට පෙනී හිටලා කිව්වා පින්වත් ස්වාමීන් වහන්සේ ආයේ කතා කරන්න අවස්ථාවක් ලැබෙයිද කියන්න බෑ. ඒ නිසා මේ අවසාන ඉල්ලීම කිව්වා. මේ ඔබ වහන්සේ ගිහින් සරියුත් මොගලන් දෙන්නමකින් සමාව ගන්න මහා විපතක් කරගන්න. මෙයා එකපාරටම කවුත් සමුසේ.
ආප ගමන් කිව්වා මම මේ බඹලු විදලා ආවේ. බලනවා. මේ හාමුදුරු කියනවා. බලනවා. තමස කොච්චර වැරදි වැඩක්ද කියලා බඹලු එහෙට වෙලා ඉන්නේ නැත්නම් ඇයි මෙහි ආවේ? බලන්න කොච්චරම මේ දෘෂ්ටිගත වුණාම වෙන දේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා දැක්කේ නෑ. සත්‍යධර්මයේ කතා කළා ඇහුනේ නෑ. වරද අවසාන මොහොතේ කතා කළා ඇහුන්නේ නෑ. ඊට පස්සේ මොකද උනේ? මරණයටපත් වුණා. අපායගාමී ආශ්‍රව තිබුණ හැදුනා. දැක්කද මං කිය කොපිය කිව්වේ ඒකයි. හදලා දුන්න අනාත්ම දෙයක් තමාගේ වශයෙන් පවත්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දිගව කරන්න දෙයක් නෑ මේ අවාසනාවන්ත සත්‍යය. පදුම කියන නිරේ උපන්න කියලා නිරේ ආයුෂ කිව්ව කල්ප ගානක්. ආයුෂ. හදලා දුන්නේ කුමක් විසින්ද? ආශ්‍රව. කර්මේ හැදුන භවය. කාම භවයට ඒ වයිති. හැදුනා. බාපච්චා ජාති ඉපදුනා. අපිට දැන් මතක නැහැ අපි නොතේරෙන කාලේ මොනවා කිව්වද මොනවා කළාද දැන් මතකත් නැහැ. අපිට මතක නැතුණාට ඔක්කොම පිටපත් කරලා තියෙනවා. අන්න ඒකනේ ප්‍රශ්නේ. මේ පිටපත මේ ජීවිතේ විතරද? නෑ, කල්ප ගානක පිටපත් තියෙනවා. හැමතිස්සෙම වැටෙනවා, ඒ කොපි හදනවා දෙනවා. ආයෙ හැදෙනවා, ආයෙ හදනවා දෙනවා. කොහොම තමයි මේ ආවේ. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක් නෙවෙයිද? මේක තමයි ජීවිතේ බැරෑරුම ප්‍රශ්නේ. යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් මේ ජීවිතේදී එයා බැරෑරුම ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් ලබා ගන්නවා වෙනවා. එතන ඉඳලා එයාට සදාකාලිකවම ප්‍රශ්න විසඳෙනවා. ප්‍රශ්න ඉවරයි. ඉතින් මේ සියලු දෙනාටත් මේ සදාකාලික විසඳුම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ විවේක කාලය තුල දැන් තමන්ගේ හිත දිහා බලන්න කොපි හදන්න එපා. විවේක කාලය තුල බොහොම සංසුන්ව මොකද ඊළඟට භාවනා කරන්න තියෙනවා. ඒ භාවනාවට බාධා වෙන්නේ නැති වෙන්න විවේකේ ගන්න. පුළුවන් නම් මේ කාරණේ තේරුම් ගත්තොත් ඒ කාලෙ තුලම සම්පූර්ණ භාවනාවෙන්ම ඉන්න. හැම ඉරියව්වක්ම ඉන්න. මේ කතා කරගෙන ඉඳලා අපිට මේක විසඳන්න බෑ. හොඳයි නම් තේරුම් ගන්නයි.